කවුලකුත් තියෙනවා පොඩි. right. okay. හරි. එහෙනම් වැඩි පටන් ගමු. right. ඉතින් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ආපු 69 දෙනාව වචන කියවෙන්නේ නැහැ. පොඩ්ඩක් එහෙම මෙහෙම කියවෙන්නේ ගණන් ගන්න එපා. රයිට් ආවා ආයි ගියානේ. රයිට්. ඒ ඔයාලා ඡන්ද දීලා පත් කරගත්ත ආණ්ඩුවේ හැටි තමයි. ඉතින් ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. හරිද? ඊළඟ පාරවත් බුද්ධිමත්ව ඡන්ද දෙන්න පක්ෂයක් කියන්නේ නැහැ මම. නැත්තම් මේක මුදල් ගෙවා ප්‍රචාරණය කරලා දැන්නීමක් කියනවනේ. හරිද? ඒ ඉඳා. හරි. එතකොට හරි. එතකොට කට්ටිය ටික මයික් ටිකේ මියුට් කරගෙන සපෝට් එකක් දෙන්න. එතකොට අපි ඉක්මනින් මේක කරමු. මොකද බයි කරන්න වෙන්නේ. ඒත් එක මාව එක පාට ලෙෆ්ට් වුණොත් එහෙම කාට හරි හොස්ට් හම්බෙයි. මේ එනකොට මාව අපව ගන්න. එතකොට හරි. රයිට්. ඕකේ. හරි. ඉතින් කොහොමද ඔයාලා හොඳටම කරන ගමන් ඉන්නේ කියලා කොහොමද දන්නව මම ඇහුවොත් ප්‍රශ්නයක්. මං අද ආවේ ඇයි කියලා අහන්නේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් හැමදාම අහනවා අද එන්නේ ඇයි? අද ආවේ ඇයි කියලා. මොකද මං කලින් ඒ ප්‍රශ්නේ අහපු ගොඩ දෙනෙක් තමයි අද ඉන්නේ. අද ආවේ ඇයි කියලා අහපු කට්ටිය මේ වෙනකොටත් මගෙත් එක්ක වැඩ කරනවා. ඉතින් මෙතනින් මම දන්නවා බාගෙට බායක් EB සෙට් එකෙන් ඇවිල්ලාද කියලා. හරි. ඒ හින්දා මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් අපි කෙලින් ප්‍රෝග්‍රෑම් එකට යමු. ක්‍රිප්ටෝකරන්සි කියන එක ගැන ඔයාලා දැනට මොනවද දන්නේ? රයිට්. එතකොට මෙතන ඉන්න පුළුවන් දැනට ක්‍රිප්ටෝකරන්සි හරහා earn කරන කෙනෙක්. හරි. එහෙම නැත්නම් earn කරේ නැතත් ක්‍රිප්ටෝකරන්සි කියන ෆීල්ඩ් එකේ මොකක් හරි වැඩක් පටන් ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් YouTube එකෙන් දැනට මොන හරි දේවල් බලපු කට්ටිය ඉන්න පුළුවන්. Facebook එකෙන් බලපු කට්ටිය ඉන්න පුළුවන්. හරි. ඉතින් මට ඔයාලගේ සහයෝගය අවශ්‍යයි මේ වැඩේ කරගෙන යන්න. ඉතින් ඉක්මනට දාගෙන යන්න දැනට කවුරු හරි ක්‍රිප්ටෝකරන්සි වලින් මොන හරි දෙයක් කරනවා නම් Binance trade කරනවා නම් හරි. එහෙම කට්ටිය ඉන්නවද? නැත්නම් ඔක්කොම බිග්නර්ස්ලාද ඉන්නේ? ගොඩක් කට්ටිය එහෙම තමයිනේ ට්‍රේඩ්. රයිට්. ඉතින් ගොඩක් කට්ටිය දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපි වැඩි කතා කරගෙන යන්. Binance කරන කට්ටිය ඉන්නවා. රවිදු මං හිතන්නේ සිග්නල් ගෲප් එකෙත් ඉන්නවා. ඉතින් එහෙම ෂෙයා කරලා වැඩේ පටන් ගන්න. ස්ක්‍රීන් එක ෂෙයා කරන්නත් බයයි මේ පොඩ්ඩක් ස්ටක් වෙන ගතියක් තියෙනවා. එකපාරට එළියට සික්කුණොත් එහෙම ඉවරයි. රයිට්. ඉතින් ක්‍රිප්ටෝකරන්සි ගැන කතා කරන්න කලින් මේ ක්‍රිප්ටෝකරන්සි කොහොමද ආවේ? හරි. එතකොට ඊට කලින් මොනවද තිබ්බේ? හරි. ඔය වගේ දේවල් ගොඩක් අපිට කතා කරන්න තියෙනවා. හරි. ඒ ටික ඔක්කොම කතා කරලා අපි මේක කරගෙන යමු. right. ඕකේ. මම හිතන්නේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලා ඇති. ෂෙයා වෙලා නේද තියෙන්නේ? right. network මං හිතන්නේ පොඩි අවුලක් තියෙනවා. මම ඉතින් වීඩියෝ කෝප් කරන්න නැත්තම් ලැග් වෙයි වලට. හරි නේද? right. ඉතින් ක්‍රිප්ටෝකරන්සි ගැන කතා කරන්න යද්දී අපි ඉස්සෙල්ලා චුට්ටක් බලමු මේ කොහොමද මුදල් ආවේ. දැන් අපි මානව පරිණාමවාදය කියලා කතා කරනවානේ. මිනිස්සයා කොහොමද ආවේ? වානරයාගේ පටන් මිනිස්සෙක් හැදෙනකම් මේ දක්වා අපේ නැට්ට වැටෙනකම් අපි කොහොමද ආවේ කියලා අපි ඉගෙන ගන්නවා. ඒ වගේ තමයි මේ ක්‍රිප්ටෝකරන්සි ෆීල්ඩ් එක. right. එහෙම නැත්නම් ක්‍රිප්ටෝකරන්සි කියන මේ 21 වෙනි සතවර්ෂයේ ආපු අලුත්ම concept එකට කලින්
අපි ඉස්සල්ලාම ඈත අතීතයට ගියොත් අපි මොන වගේ දේවල්ද තිබ්බේ right එතකොට එක එක යුග තියෙනවානේ එක එක ඊරාස් තියෙනවා හරි එතකොට මුලින්ම අපිට හම්බෙන්නේ දඩයන් යුගය කියන යුගය හරි එතකොට මේ දඩයන් යුගයේ කොහොමද මිනිස්සු ජීවත් වුනේ දඩයන් යුගයේදී මිනිස්සු ජීවත් වුනේ සතුන් මරාගෙන කාලා right ඉතින් එයාලට අපිට වගේ මේ ලොකු හීන බලාපොරොත්තු තිබ්බේ නෑ දැන් අපි ටාගට් කරනවා මම බයිනෑස් හරහා මම වර්න් කරලා මේ අවුරුදු අන්තිමේට වාහනයක් එනවා කසාදයක් බදිනවා ගෙයක් හදනවා හරි එතකොට අද කාලේ වෙනකොට අපිට අරමුණු කියන දේවල් වැඩි හීන කියන ඒවා වැඩි ඉතින් ඒ කාලේ වගේ දේවල් තිබ්බේ නැහැ උදේ නැගිට්ටා ගල් මොකද්ද ගල් ගුහාවේ හිටියා ඉතින් වයිෆ් එලවනවා ඵලයන් ගිහින් කන්න මොන හරි අරවරෙන් කියලා හරි ඉතින් ගියා මුවෙන් දඩයන් කරගත්තා ආවා පුච්චව කෑවා සින්දුවක් කිව්වා ගිනිමැලයක් ගහගත්තා හිටියා හරි ඒ දඩයන් යුගයේ ඉතින් මේ දඩයන් යුගයේ ඉඳලා හිමිට මෙයාලා කන්වර්ට් වෙනවා අපි කතා කරන මේ ගොවි යුගය කියන තැනට right ඉතින් මේ ගොවි යුගයේදී කොහොමද මිනිස්සු තමන්ගේ වැඩ කටයුතු කරගත්තේ ඉතින් ගොවි යුගය කියන එකේදී අර දඩයන් යුගයේ හිටපු කට්ටිය ටිකක් වෙනස් වෙලා විවිධ ධාන්‍ය වර්ග ධාන්‍ය වර්ග වගා කරගෙන කන්න පුරුදු වෙනවා බඩ එරිඟු වෙන්න පුළුවන් මුං තල වෙනේරි ඔය වගේ විවිධාකාරයේ වූ දේවල් මෙයාලා වගා කරන්න පටන් ගන්නවා එතකොට දැන් කොටසක් දඩයන් කරනවා කොටසක් බවභෝග වගා කරනවා ඉතින් මෙතනදී මයික් එක මියුට් කරගමු හොඳේ right මේ ඊට පස්සේ දැන් දඩේ යන කෙනාට අවශ්‍ය වෙනවා අනේ මටත් බඩේරිඟු ටිකක් කෑවනම් හොඳයි කියලා. එතකොට එයා දන්නේ නැහැ වගා කරන විදිය. එයා දන්නේ නැහැ බඩේරිඟු කොහොමද හදන්නේ කියලා. හරි. ඉතින් මෙයා ඊට පස්සේ ගොවිතැන් කරන කෙනාටත් හිතෙනවා මටත් තිබ්බනම් මේ ධාන්‍යත් එක්ක මස් ටිකක් කන්න හොඳයි කියලා. හරිද? ඔතනදී මෙන්න මේ කට්ටිය මේ අපි ටිකක් ඉස්කෝලේ යන කාලේ මේක අහලා තියෙනවා කොමර්ස් කරන කට්ටිය right බාටර් සිස්ටම් කියන එක. ඒ කියන්නේ අපි එනවා එතනින් පිට භාණ්ඩ හෝමාරු යුගය කියන තැනට. එතකොට දඩයන් කරන කට්ටිය හරි මස් ටිකක් දීලා බඩේරියු ටිකක් ගන්න. මෙනේරි ටිකක් ගන්නවා. මුං ටිකක් ගන්නවා. හරි. එතකොට ධාන්‍ය තියෙන කට්ටියක් ධාන්‍ය ටිකක් දීලා මස් ටිකක් ගන්නවා. ඕකෙන් හිමීට ඕක එනකොට හරි දැන් එක එක භාණ්ඩ නිෂ්පාදනය වෙන්න ගත්තා. මැටි වලං හදනවා right ඊට පස්සේ දැන් ගලෙන් මේව කරපු කට්ටියට ඊට තියුණු ආයුධ වගේ හදා ගන්නවා. එතනදී දැන් ඔක්කොම භාණ්ඩ හුමාරු ක්‍රමය යටතේ හුමාරු වෙන්න පටන් ගත්තට පස්සේ එනවා ප්‍රශ්නයක් මොකද්ද? දැන් දඩේමේ යන කෙනාට මැටි වලං අවශ්‍යයි. එතකොට මෙයා මස් ටිකක් අරන් ගිහිල්ලා කියනවා මට මැටි වලක් දෙන්න. හැබැයි මැටි වලක් හදන කෙනාට මස් අවශ්‍ය නැහැ. එතනදී යා කියනවා මට මස් අවශ්‍ය නැහැ. මට ඕනේ මෙනේරි ටිකක්, බඩේරියු ටිකක්. ඉතින් එයා රිජෙක්ට් කරනවා අර මස් වෙලෙන්දනේ අපි ගමු කස්ටමර් කවුරු හරි කියලා. හරි. එතකොට ප්‍රශ්නයක් ඇති වුණා අප්පටි සිරි කොහොමද එහෙනම් අපි මෙන්න මේ දේවල් හුවමාරු කරගන්නේ. ඊට පස්සේ එයාලා ටිකක් වෙනස් මාධ්‍යයකට එනවා. එයාලට හොයාගන්න පුළුවන් දේවල් ටිකක්. යා සත්ත්‍ය ඇට සැකිලි වගේ දේවල් වලින් මෙයාලා ඊට පස්සේ ගනුදෙනු කරන්න පටන් ගන්නවා. එතකොට සත්ත්‍ය ඇට සැකිලි තියෙන කට්ටියට පුළුවන් කැමති දේවල් අපි දැන් කාසේ දීලා ගන්නවා වගේ සත්ත්‍ය ඇට සැකිලි ටිකක් දුන්නා. ටිකක් ගත්තා. මස් ටිකක් ගත්තා. හරි. ඒ වගේ සිස්ටම් එකකට එනවා. ඕක කරගෙන යද්දී දැන් ඕනම දෙයක ප්‍රශ්නයක් ඇති වුණාම තමයි ඒකට පිළිතුරක් ඇති වෙන්නේ. ඉතින් මේ සත්ත්‍ය ඇටසැකිලි ගත්තට පස්සේ දැන් මූදක් ළඟ එහෙම ඉන්න කෙනෙක්ට සිප්පි කටු අනම් මනම් ඩෙලි කටු ඕන තරම් හොයා ගන්න පුළුවන්. එතකොට මේ මිනිස්සයාක වැඩි සල්ලි තියෙනවා. කැලයක් අස්සේ ඉන්න මිනිහෙක්ට මැරිච්ච සතෙක්ගේ ඇටසැකිලි ටිකක් හොයා ගන්න පුළුවන්. බැරි අවස්ථාත් ඕන තරම් තියෙනවා. එතකොට අන්න ඕකෙත් ප්‍රශ්නයක් ආවට පස්සේ එයාලා තීරණය කරා එයාලට හම්බෙනවා ටිකක් දුර්ලභ ගණයේ දේවල් වලින් මේ හුවමාරු මාධ්‍ය බවට අපි පත් කරගමු කියලා එයාලා කතා කරලා එයාලා හොයා ගන්නවා රත්තරන් රිදී right එයාලා හොයාගත්තේ නැහැ ඊට පස්සේ ආපු දේවල් තමයි රත්තරන් රිදී ලෝහමය දේවල් වලින් එයාලා ගනුදෙනු කරන්න පටන් ගන්නවා හරිද
ඔයාලා කිව්වෙත් නෑ මේක මාරුන්නේ නෑ කියලා මේ මම දැකලා තමයි මාරු කරේ. ඉතින් ඔහේ බලන් ඉන්න එක කියන්නේ. මම කතා කරේ රත්තරන් ගැන. හරිද? කවුරු හරි කියනවා අයියේ ස්ලයිඩ් එක ප්ලේ වෙන්නේ නැහැ කියලා. right? ඔව් ඔව් සෞම්‍ය ඉන්නවා මල්ලි ඉමල්ක සෞම්‍ය ඉන්නවා තාම බය වෙන්න එපා. මේ සෞම්‍ය තමයි මගේ සහෝදරයා මේ සෞම්‍යත් ඉන්නවා මේ ප්‍රොජෙක්ට් 5 එකම තමයි බය වෙන්න එපා. මේ එතකොට මම කතා කරමු සිටීමේ රත්තරන් භාවිතයෙන් ගනුදෙනු කිරීම. හරි. එතකොට දැන් රත්තරන් කියන දේ වලින් අපි නෙවෙයි ඒ කාලේ හිටපු කට්ටිය ප්‍රශ්නයක් නැහැ ගනුදෙනු කරා. දැන් රත්තරන් කුට්ටිනේ තියෙන්නේ. හරි. එතකොට මේ රත්තරන් කුට්ටි යන යන තැන උස්සා යන්න සිද්ධ වුණා. හරිද? මේ මම කතා කරද්දිම අහගෙන ඉන්න. හරි. right. එතකොට මේ වින්න පොඩ්ඩක්. right. මේ රත්තරන් කුට්ටි දැන් තඩි මල්ලක් උස්සගෙන යන්න ඕනේ රත්තරන් කුට්ටි ටික දාගෙන. ඇයි? යන ගමන් බඩගිනි හැදෙනවා. මොන හරි කන්න රත්තරන් කුට්ටියක් ඕනේ. හරිද? දැන් අපි හිතමු මේ ඊට පස්සේ වළඳක් ගන්න රත්තරන් කුට්ටියක් ඕනේ. මස් ටිකක් ගන්න රත්තරන් කුට්ටි දෙකක් ඕනේ. ඔය වගේ රත්තරන් කුට්ටි විල්බරෝක දා යන්න සීන් එකක් ආවා. විල්බරෝ තිබ්බේ නෑ. එයාලට විශාල ප්‍රශ්නයක් වුණා මේ යන යන තන රත්තරන් කුට්ටි කැටියක් කොහොමද උස්සා යන්නේ? හරි? එතකොට ඔන්න රත්තරන් කුට්ටි උස්සා යන්න බැරි හින්දා ප්‍රශ්නයකට පිළිතුරක් විදිහට එනවා මොකද්ද? මෙටල් කොයින්ස් කියන දේවල්. මේක තලලා පොඩි කරලා හදාගත්තා. දැන් ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සලසලා කාසි වලින් මෙයාලා ගණිතණු කරන්න පටන් ගත්තා. රත්තරන් රිදී, right? රන් කහවණු කියලා තියෙනවා. හරි? ඔය රජ කාලේම තියෙන රන් කහවණු. හරි? ඒතකොට අපි දැන් මේ රන් කහවණු සහ රිදී කහවණු කියලා. හරිද? එතකොට මේ කහවණු වලින් එහෙම නැත්නම් මේ කොයින්ස් වලින් මෙයාලා ගණිතණු කරගෙන යද්දී මොකද වෙන්නේ? දැන් ඔන්න පොළවල් එහෙම ඇවිල්ලා බඩු විකුණනවා තනින් තන කට්ටිය. එතකොට මේ කාසි භාවිතයේදී ඊළඟට ආපු ප්‍රශ්නය තමයි ප්‍රශ්නයක් නෑ කාසි ගෙනියන්න ලේසි. නමුත් කාසි විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙන අවස්ථාවලදී අර රත්තරන් කුට්ටි වලට වෙච්ච වැඩේම වෙන්න පටන් ගත්තා. දැන් අද කාලේ වගේ වෙනකොට වඩ රුපියල් ලක්ෂයක්. හරි? ලක්ෂයක් වුණා 50000ක් ගමුකෝ. 50000ක් වගේ ගෙවන්න වුණොත් රුපියලේ කාසි වලින් කොහොමද ඔයාගේ වැඩේ? ඒකට වැඩේ හෙට කරන්න තියලා අද 50000 ගණන් කරන්න වෙනවා. ගියපු තැනද දැන් බැංකුවක් අපි බැංකුව නැහැ කාලේ මම නිකන් කියන්නේ. බැංකුවකට ගිහලා රුපියල් ලක්ෂයක් ගණන් කරලා ගන්නව නම් රුපියලේ එතකොට කැෂියර් පහුවදා ජොබ් එක දාලා යන තත්ත්වයක් උදා වෙනවා. අන්න එතකොට කාසි භාවිතයේ ඔන්න ඔය ප්‍රශ්නය ආවා. මොකද අපිට විශාල වශයෙන් ගණදුණු කරන්න වෙනවා නම් අපි විශාල වශයෙන් මේ කාසි මලු දැන් සාක්කු දෙකේ කාසි දාන් ගියොත් එහෙම කලිසම බිම මිනිහා යනවා. හරිද? ඒ වගේ තත්ත්වයක් එන්න පටන් ගත්ත හින්දා ඊට පස්සේ අපි එනවා ඊළඟ මාධ්‍ය වෙත. right? අනාගතයේ අදට ආව මං හිතන්නේ මේ ස්ක්‍රීන් එක ස්ටක් වුණා. විනාඩියක් කිව්වා. right? ඔන්න evolution of money මුදල් පරිණාමය කියන එකේදී කාසි වලින් මිනිස්සු හොයාගත්තා right okay දෙන්නම් ප්‍රශ්නෙට උත්තරය paper money. අපි හදමු කඩදාසි වලින් සල්ලි. පුළුවන්ද බැයිද? පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් කොහොමද? රුපියල් ඉස්සර 2 තිබ්බනේ. 2 තිබ්බා. ඊට පස්සේ 10 තිබ්බා, 20 තිබ්බා. හරි? දැන් ලක්ෂයක් ගෙවන්න අවශ්‍යයි. 5000 20කින් වර ගෙවන්න බැයිද? පුළුවන්. කිසි අවුලක් නැහැ. නේ? එතකොට එතන ඊටාම ලේසියෙන් අපිට මෙන්න මෙහෙම. එතකොට හුඟක් කට්ටිය ආස මෙන්න මේවට. සල්ලි කොල ෆොටෝ ගහන්න ආසයි. නේ? සල්ලි කොල විසි කරන්න ආසයි. ඕක තමයි දැන් අපේ ටොපික් එක. හැමෝම කැමති සල්ලි හොයන්න. මේ කොල තමන්ගේ පර්ස් එකේ වැඩි වෙන තරමට අපි කැමති. නෑ වෙන තරමට මං කැමති කියලා කවුද සින්දුවක් කිව්වා වගේ තමයි කොල වැඩි වෙන තරමට හැම මිනිස්සෙම කැමති. right? ඊට පස්සේ මේ කාසි වලින් අපි පේපර් මනි වලට ආවා.
ඇවිල්ලා ප්‍රශ්නයක් නෑ පාවිච්චි කරගෙන ගියා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ පේපර් මනි කියන ඒවා ඊට පස්සේ ප්‍රශ්නයක් වෙන්න ගන්නවා මිනිස්සුන්. ඇයි ඒ? මොකද්ද හේතුව? මේක දෙකට ඉරුණා. කරන්න දෙයක් තියනවද? නෑ. තෙමිල්ල පෙඟිලා බොඳ වෙලා ගියා. ගන්න පුළුවන්ද? බෑ. හරි? එතකොට මොකද කරන්නේ? දැන් අපි තාමත් ඉතින් මුදල් පාවිච්චි කරනවානේ. ඒ හින්දා ඒකට ප්‍රශ්නයක් වශයෙන් අපේ කට්ටිය තව එකක් හොයාගත්තා. ප්ලාස්ටික් කාඩ්. දැන් අපිට ලක්ෂ 10ක් අරන් යන්න ඕනේ. හරි? දැන් ඕක සාක්කුවේ දාන් ගියොත් එහෙම සාක්කු දෙකක් නැහැ කකුල් දෙකක් නැති තත්ත්වයනේ අද තියෙන්නේ සමාජේ. හරි? එතකොට මිනිස්සුන්ට වඩාත් ආරක්ෂිත ක්‍රමවේදයක් අවශ්‍ය වුණා මේ මුදල් එහෙට මෙහෙට ගෙනියන්න, හෝමාරු කරගන්න, තමන්ගේ බිල් ටික ගෙවන්න, රයිට්? ඉතින් ඒකට ඔන්න සොලියුෂන් එකක් විදිහට ආව මේ ප්ලාස්ටික් කාඩ්, වීසා කාඩ් කියනවා, මාස්ටර් කාඩ් කියනවා, රයිට්? එතකොට මේ කාඩ් වලින් මොකද වෙන්නේ? ඔයා සුපර් මාකට් එකකට යනවා රුපියල් 20000යි බිල 5000 කොල තිබ්බ නැත්නම් ඔයා 1000 කොල 20ක් අරන් යන්න ඕනේ. ඔයා ATM එකට යන්න ඕනේ. සල්ලි ගන්න ඕනේ. එතන සමහරලාට රස්තියාදු වෙන්න වෙනවා. සමහරලාට ATM එකේ සල්ලි එන්නේ නැහැ. දැන් මාද හැන්දෑව ගියා ATM එකකට. කොච්චර මිනිස්සු සල්ලි අරන් දවස් කියනවනේ මයි යද්දි ඒකේ සල්ලිත් නැහැ. ඒතකොට තව ATM එකකට යන්න ඕනේ. ඒතකොට රස්තියාදු වෙනවා. ඒතකොට තරහ යනවා. හරිද? ලේ කෝපෙනවා නිකන්. ඉතින් ඒ හින්දා ඔන්න ප්ලාස්ටික් කාඩ් පත් හඳුන්වා දෙනවා ඊට පස්සේ ප්‍රශ්නකට උත්තරයක් විදිහට පර්ස් එකේ දාගෙන ගියා. ඔන්න බිල් ටික ගෙවන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. සුපර් මාකට් එකට ගියා කාඩ් එක ගෙවුවා. ඇඳුම් ටිකක් ගන්න ගියා කාඩ් එකෙන් ගෙවුවා. right? එතකොට මේ ප්ලාස්ටික් කාඩ් පත් කියන එකෙන් මිනිස්සුන්ගේ මේ පේපර් මනි ආශ්‍රය තිබ්බ ඉරෙයි, තෙමෙයි, පිච්චෙයි ඔයගේ තිබ්බ ප්‍රශ්න ටික ඔක්කොම විසඳෙන්න පටන් ගත්තා. right? එතනිමුත් අපේ මිනිස්සු සෑහීමකටපත් උනේ නැහැ. දැන් හදිසි අවස්ථාවක්. right? මොකක්ද හදිසි අවස්ථාව? එකපාරට ඔයාට කාට හරි සල්ලි ටිකක් යවා ගන්න ඕනේ වෙනවා. right? දැන් කොරෝනා තිබ්බා. කාටවත් එළියට බහින්න එපා කියලා රජයෙන් කිව්වා. right? දැන් ඔයාට අවශ්‍යයි ඔයා නුවර ඉන්නේ අම්මලා කොළඹ ඉන්නේ. අම්මලාට සල්ලි ටිකක් යවන්න අවශ්‍යයි. ඒතර බැංකුව අහලා යන්න විදිහක් නැහැ. එහෙනම් මොකද කරන්නේ? ඊට පස්සේ එන්නේ ඒකට උත්තරයක් වශයෙන් තමයි මේ විද්‍යුත් මුදල් කියන එක එන්න පටන් ගත්තේ. එතකොට ගොඩක් කට්ටිය හිතාගින්නවා මේ ඉලෙක්ට්‍රොනික මනි විද්‍යුත් මුදල් තමයි ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ කියලා. හරි? නමුත් ඒක සම්පූර්ණයෙන් වැරදි. විද්‍යුත් මුදල් කියලා කියන්නේ අද වෙනකොට ඔයාට පුළුවන් ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා ඔයාගේ බිල් ටික ගෙවන්න, සල්ලි එහාට මෙහාට යවන්න, හරිද? වෙන කෙනෙක්ට සල්ලි යවන්න පුළුවන්, බිලක් ගෙවන්න පුළුවන්. ඒතර ඕන රෑක ඔයාට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න බැරිද? පුළුවන්. ඕන රෑක බිල් එකක් ගෙවන්න බැරිද? පුළුවන්. එතකොට ඔයාට මේ ඉලෙක්ට්‍රොනික මනි කියන එකෙන් ඔන්න ඔය වාසිය. අර රත්තරන් කුට්ටි උස්සගෙන ගිහිල්ලා කාසේ සාක්කු වල දාගෙන ගිහිල්ලා සල්ලි මිටි පිටින් බැඳගෙන ගියපු කාලේ සම්පූර්ණයෙන් ඉවර වෙලා දැන් තියෙනවා QR කෝඩ් එක ස්කෑන් කරපු ගමන් amount එක දාපු ගමන් ගෙවෙන්න. එතකොට ඔයාලට ප්ලාස්ටික් කාඩ් එකක්වත් මෙතනදී අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ தත්ත්වෙට දැන් මේ මුදල් පරිණාමණය වෙලා අපි මේ අන්තිමේදී ඉන්නේ ඉලෙක්ට්‍රොනික මනි කියන තැන. හරි. එතනින් එහාට මොකද්ද තියෙන්නේ? සම්පූර්ණයෙන් ඔන්න අපි ආවා දඩයන් යුගයේ ඉඳන් විද්‍යුත් මුදල් දක්වා එනකන් ආවා. එතකොට මේ 21 වන සියවසේ ඊළඟට අපිට වැඩියෙන්ම කතා කරන්න තියෙන මාතෘකාව තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ. හරි. ඉතින් ඇත්තටම මොකද්ද මේ ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ? ක්‍රිප්ටෝ කරන්සි ගැන කතා කරන්න කලින්
right? අපි ආපු විදිහ අපි කවදාවත් අපි හිටියේ කොතනද කියන එක අමතක කරන්න හොඳ නැහැ. right? බාටර් සිස්ටම් එකේ ඉඳලා අපි ඔන්න ඔහොම ඇවිල්ලා තියෙනවා. right? ඉතින් තාමත් ඒ වුණාට මිනිස්සු කැමති මෙන්න මේකට. ඉස්සලා කිව්වනේ. අපි කොච්චර මේ කාඩ් තිබ්බත් මේවා තිබ්බත් සල්ලි මිටියක් දැක ගමන් අපි බලන්නේ නැද්ද? හරි? බලනවා. 5000 වල මිටියක් දැක්කොත් බලන්නේ නැද්ද? බලනවා. right? එතකොට නමුත් අපිට ඊළඟට තියෙන්නේ මෙන්න මේ යුගය තමයි ක්‍රිප්ටෝකරන්සි යුගය. right? ඇයි ඒ? දැන් අපේ ලංකාවේ එච්චර ක්‍රිප්ටෝකරන්සි දන්නේ නැහැ. ලංකාවේ නෙවෙයි. තාම බිට්කොයින් කියන වචනේ අහලා තියෙන්නේ මුළු ලෝක ජනගහනයේ 100%ක් කියලා තමයි කියන්නේ. හරි? එතකොට මම දැක්ක මේ ළඟදී ෆොටෝ එකක් තියෙනවා ඉන්දියාවේ. මම හිතන්නේ ඉන්දියාවේ තමයි. හරි? 3 wheel එක ගහලා තියෙනවා we accepted cryptocurrency කියලා. එතකොට wheel එකකට payment කරන්න පුළුවන් cryptocurrency වල ඉන්දියාවේ. මම දැකපු විදියට. හැබැයි ලංකාවේ ටැක්ස් එකකටවත් තාම කාඩ් එකකින්වත් ගෙවන්න පුළුවන් තත්ත්වයක් ඇවිල්ලා නැහැ. හරි? ඉතින් එතකොට අපිට ඉදිරියට දැන් ඔයාලා දකින්න ඇති බොහෝ විට අපේ ලංකාවේ හදපු පෝට් සිටියේ ක්‍රිප්ටෝකරන්සි වලින් ගෙවන්න අනුමත කරලා නැත්නම් chance එක දෙනවා කියලා නිවුස් එකක් ගියා. හරි? එතකොට දැන් අපි රජයේ ගාව ගන්න නැහැ මම මෙතන මොකටවත් නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් කියලා තියෙනවා. ඒක දකින්න ප්‍රවෘත්ති වලට කියවා. ඒතර මේ ක්‍රිප්ටෝකරන්සි සම්බන්ධයෙන් අපි අවධානය වැඩි යොමු කරන්න ඕනේ කියලා. හරි? ඒතර දැනට සම්පත් බෑග් එක තමයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන්නේ. මම ඒක ඉස්සරහට කියන්නම් මොකක් සම්බන්ධයෙන්ද සම්පත් බැංකුව කටයුතු කරන්නේ කොච්චරක් සල්ලි වෙන් කරලා තියෙනවද මෙන්න මේ ප්‍රොජෙක්ට් එක සඳහා කියන්නේ. හරි? ඉතින් ක්‍රිප්ටෝකරන්සි කිව්වහම අපිට වැඩියෙන්ම ඉම්පෝටන්ට් වෙන වචනේ තමයි බ්ලොක්චේන් ටෙක්නොලොජි සහ බිට්කොයින් කියන වචනේ. හරි? එතකොට මේ මොකද්ද බිට්කොයින් මොකද්ද බ්ලොක්චේන් ටෙක්නොලොජි කියන්නේ? කියන එක තමයි මේ ඔයා ට්‍රේඩින් කරලා හරි මොනවා හරි කරලා ක්‍රිප්ටෝකරන්සි වලින් සල්ලි හොයනවා නම් ඔය ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේ බිට්කොයින් කියන්නේ මොකක්ද? හරි? බ්ලොක්චේන් ටෙක්නොලොජි කියන්නේ මොකක්ද? මේවායින් සල්ලි හම්බ කරන්නේ කොහොමද කියන එක. එතකොට අපි යන්නේ අන්න එතෙන්ට. හරි? එතකොට මේ 2009 ආපු රිසර්ච් පේපර් එක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ බිට්කොයින් කියන එක. හරි? මේ ලෝකෙට එළිය දකින්න. ඉතින් අද වෙන්න පුළුවන් කෙනෙක් බිට්කොයින් කියන වචනේ ඇහුවේ. හරි? හැබැයි අහපු දවසේ ඉඳන් right ඔයාගේ ජීවිතේ වෙනස් කරන දවස වැඩි ඈතක නොවෙන්න පුළුවන්. මොකද එච්චර ප්‍රබල වචනයක් තමයි බිට්කොයින් කියලා කියන්නේ. හරි? ඉතින් මේ තියෙන්නේ මේ බිට්කොයින් එක ආපු ගමනේ සම්දිස්ථාන කීපයක්. හරි? 2009 මෙයා launch වෙද්දී right basically nothing. ඒ මොකද්ද? කිසි කෙනෙක් බල්ලෙකුටවත් ගණන් ගත්තේ නැහැ. සතේකවත් වටිනාකමක් නැහැ. basically nothing ඈ. දන්නේ නැහැ මිනිස්සු වැඩකුත් නැහැ ගණන් ගන්නෙත් නැහැ. right? එතකොට 2010 වෙද්දි ඩොලර් 0.01යි. හරි? ඩොලර් 0.01ක් තරම් චුට්ටි අගයකට එනවා අවුරුද්දක් වගේ කාල සීමාවකට. හරි? එතකොට මිනිස්සු මේක ටිකෙන් ටික දැනගන්නකොට හොඳ දෙයක් දැනගන්නකොට ටිකෙන් ටික වර්ධනය වෙනවා. හරි? මිනිස්සු මේක හරියට වැළඳ ගන්න පටන් ගත්තට පස්සේ තාක්ෂණය ගැන දැනගෙන හරි මේකේ අපි ඉස්සරහට කතා කරනවා මේ කොච්චරක් දියුණු තාක්ෂණයක්ද මේකට පාවිච්චි කරලා තියෙන්නේ කියලා. හරි? ඒතර මේකට හොරගමක් කරා මේ කිසිම කෙනෙක්ට හොරගමක් වංචාවක් කරන්න බැරි නිසා මිනිස්සු හරියට මේක දැනගත්තට පස්සේ ටිකෙන් ටික මේක වර්ධනය වෙන්න පටන් ගන්නවා. හරි? එතකොට ඔයාලා බලන්න දැන් 2011 තමයි ඩොලර් එකට එන්නේ. හරි? එතකොට 13
ඩොලර් 350 ඉඳන් 1242යි 14 ඔහොම ඇවිල්ලා right මෙන්න මෙතනදී 2017 ඩොලර් 13800කට right ඔහොම ඇවිල්ලා 2021 වෙද්දි ඩොලර් 60 නෙවෙයි 64000ට එනවා 64000ට ඇවිල්ලා අද වෙනකොට පොඩි ඩවුන් එකක් ගිහිල්ලා තියෙනවා 40000 විතර තියෙනවා හරි එතකොට මේ බිට්කොයින් එක ගැන කතා කරද්දී ඇයි අපි බිට්කොයින් ගැන කතා කරන්නේ ඒකට හේතුව තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි කියන ඩිජිටල් කරන්සි එකෙන් පටන් ගත්ත මේ ගමන ස්ටාර්ට් වෙන්නේ මේ බිට්කොයින් කියන පළවෙනි කොයින් එක හරහා ඒ හින්දා අපි හඳුන්වනවා මේක මේ ක්‍රිප්ටෝ කරන්සි ෆීල්ඩ් එකේ මදර් කරන්සි එක කියලා. ඒතර බිට්කොයින් එකත් එක්ක තමයි මේකේ සියලුම දේවල් රැඳිලා පවතින්නේ. හරි? ඒතර මේ බිට්කොයින් එක ගැන තව ගොඩාක් දේවල් වලට ඉස්සරහට දැනගන්න පුළුවන්. මේ දැනට ක්‍රිප්ටෝ කරන්සි වල බිගින කෙනෙක් විදිහට ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි ක්‍රිප්ටෝ කරන්සි කියන ෆීල්ඩ් එක ලෝකෙට 2009 එළි දැක්වෙන්නේ මේ බිට්කොයින් කියන එක හරහා. හරි? සාමාන්‍යයෙන් මට මතකයි මම හිතන්නේ මම ඉස්කෝලේ වෙන්නදී මේ බිට්කොයින් එකෙද්දි. හරි? ඔහොම එකක් නිකන් කතාවක් ගියා. එතකොට මම නම් ඇත්තටම මේ ඇහුවත් නෑ ඒක. එහෙම රුපියල් 5ක්ද ඔහොම කොහොමද තමයි කිව්වේ. කියන්නේ ඔය මුල්ම කාලේනේ. හරි? ඉතින් මේ බොහොම පොඩි ගාණක්. හරි? දැන් අපි 2011 ඩොලර් එකයිනේ. නේ? ඩොලර් එකට තියෙද්දි ඇත්තටම අපි මේ බිට්කොයින් කියලා එකක් තියෙනවා ක්‍රිප්ටෝ කරන්සි කියලා තියෙන එකක් එහෙමයි කියලා මේකෙන් 10ක් කරන් දාලා තියාගත්තා නම් අද කොහොමද? right ඩොලර් 64000ට තියෙද්දි ඔක වික්කන කොහොමද? ඩොලර් කීයක් වෙනවද? ඩොලර් විතරක් 640000ක් වෙනවා. ඉතින් අපි දැනගෙන හිටියේ නෑ ඒ දවසේ වෙද්දි. මම ඉතින් කිව්වනේ දැනට බිට්කොයින් කියන වචනේ අහලා තියෙන්නේ ලෝක ජනගහනයෙන් 5% තරම් පුංචි ප්‍රමාණයක් කියලා තමයි කියන්නේ. ඩොලර් sorry percentage එකක් විදිහට මුළු ජනගහනයෙන් 5%යි. ඉතින් ඔයා වාසනාවන්තයි සෑහෙන්න. ඔයා මේ මට්ටමේ හරි මේක දැනගන්න ලැබුණේ ගැන. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් දැන් දැනගත්ත කියලා වැඩකුත් නෑනේ. අපිට බිට්කොයින් එකක් ගන්න සල්ලි නෑනේ. ඩොලර් 40000 කොහෙද කියලා. ඉතින් බිට්කොයින් ගන්න ඕනද අපි? නෑ. හරි. ඉතින් මේක හරියන්න හරි වැරදෙන්න හරි කියලා එදා බිට්කොයින් ගත්ත මිනිස්සු හිත තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි ෆීල්ඩ් එක මෙච්චර දුරට ඇවිල්ලා තියෙන්නේ. හරි. ඉතින් මේ ක්‍රිප්ටෝ කරන්සි වල තියෙන වැදගත්කම ඊළඟට අපි බලමු. ඇයි මේක අනිත් සල්ලි වලට බැංකු වලට right ආයෝජන ක්‍රම වලට වඩා මේක වැදගත් වෙන්නේ කියන එක අපි දැන් බලමු. right එතකොට මේකේ පළවෙනිම වාසිය ලොකුම වාසිය තමයි වංචාවක් කරන්න බැරිකම. හරි? හොරකම් කරන්න බෑ. ඇයි? කිසිම කෙනෙක්ට මේ ක්‍රිප්ටෝ කරන්සි කියන එකත් එක්ක හොරකම් කරන්න බෑ. ඇයි ඒ කියන එකට දෙවෙනි එකෙන් තේරෙයි මොනවා හරි දෙයක් කරනවා නම් අනිවාර්යෙන් අනන්‍යතාවය තහවුරු කරන්න ඕනේ. කවුද යවුවේ කොහෙටද යවුවේ කොහොමද යවුවේ ඒ හැමදේම තහවුරු කරන්න ඕන හින්දා යවල ඉවරලා මම යවුවේ නෑ කියන්න බෑ. අපේ කට්ටිය කියනවා සමහරු කියනවා මේ රුපියල් 2500කින් පවුලකට ජීවත් වෙන්න පුළුවන් මෙහෙමයි කාලා කියලා. ඊට පස්සේ හදි කියනවා නෑ මං එහෙම එකක් කිව්වේ නෑ. ඒ වගේ දේවල් ක්‍රිප්ටෝ කරන්සි වල කරන්න බෑ. හැම ට්‍රාන්සැක්ෂන් එකකදීම හැම ගනුදෙනු එකදීම අනන්‍යතාවය තහවුරු කරන්න ඕනේ. right කීයටද යවුවේ කවද්ද යවුවේ කොහොමද යවුවේ කීයක්ද යවුවේ හරි ඒ හැමදේම මේකේ අනිවාර්යයෙන්ම ගබඩා වෙලා තියෙනවා. ඉතින් කාටවත් බොරුවක් වංචාවක් කරන්න බෑ මේකේ ක්‍රිප්ටෝ කරන්සි පාවිච්චි කරලා යම් කිසි දෙයක් කරනවා. ඉතින් ඔන්න අපේ ලංකාවේ ප්‍රොජෙක්ට්ස් වලට එහෙම ක්‍රිප්ටෝ කරන්සි right කියන මේක ගෙනාවොත් ප්‍රොජෙක්ට් වල සියලුම දේ ක්‍රිප්ටෝ කරන්සි වල ගෙනාවොත් හරහා කරන්න කිව්වොත් කමිෂන් කියන ඒවා නැති වෙන්න පුළුවන්. ඒතකොට මැතිවරණට ගෙදර නවතින්න වෙන්න පුළුවන්. ඊට පස්සේ
lower fee, right? දැන් අපි දන්නවා people's bank එකේ මොනවාද ATM card එකකින් නැත්තම් ඕනම හරි commercial bank HNB bank ඒ ATM එකෙන් සල්ලි ගත්තොත් රුපියල් 5ක් කැපෙනවා. වෙන ATM එකකින් සල්ලි ගත්තොත් රුපියල් 30ක් කැපෙනවා. ඒතර බැංක් වලින් වෙන කාඩ් එකකින් සල්ලි ගත්තොත් අපි රුපියල් 30ක් කැපෙනවා. දවසට 5 පාරක් වෙන ATM වලින් ගත්තොත් 150ක් කැපිලා. ඉතින් මේකෙදි තියෙන වටිනාම වැදගත්ම දෙයක් තමයි lower fee කියන එක. transaction වල fee එක ඉතාම අඩුයි. right? ඒක තමයි ඊළඟට තියෙන හොඳම advantage එක මේ cryptocurrency වල. access to everyone. ඒ මොකද්ද? ඒ කියන්නේ මේක ඕන කෙනෙක්ට access කරන්න පුළුවන්. හරි? ඒ කියන්නේ Bitcoin users ලා තමයි මේක පාලනය කරන්නේ. හරි? ඒ කියන්නේ කිසිම රජයකට මැදිහත් වෙලා දැන් මගෙන් දවස් දෙකකට විතර කලින් මල්ලි කෙනෙක්ද මන් දන්නේ ඇහුවා forex market එක නවත්තලා නේද අයියා Binance නවත්තයිද කියලා. එතකොට කිසිම රජයකට මේ cryptocurrency කියන එක නවත්තන්න බෑ. ඇයි ඒ කියලා අපි decentralized centralized කියන එකේදී කතා කරමු. ඒ හින්දා ඕනම කෙනෙක්ට ඕනම රටකට හරි මේක access කරන්න පුළුවන්. හැබැයි පාලනය කරන්නේ ඒ දවස්වල Bitcoin ගොඩාක් ගත්ත කට්ටිය ඉන්නවනේ. Bitcoin 1000ට වඩා තියෙන කට්ටිය ඉන්නවා. හරි? එයාට අපි කියනවා whales ලා කියලා. හරි? එතන whales ලා තමයි මේ market එක control කරන්නේ එහෙට මෙහෙට ගෙනියන්නේ. ඒව ගැන ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. මේ whales ලාගේ හැසිරීම කොහොමද ඒ කියලා. එතකොට දැන් අපිත් සමාජිකයෙක් වෙනවනේ. අපිත් සමාජිකයෙක් වෙලා අපිත් පොඩ්ඩක් පුංචි විදිහට දායකත්වයක් දෙනවා මේ market එක අරයි. හරි? චූටියට. අපි ඩොලර් 10ක් ගත්ත කියන්නකො. හරි? එතකොට Bitcoin එක දැන් අපි හිතමුකෝ 40000 තියෙන්නේ කියලා. අපි ඩොලර් 10ක් ගත්තොත් 40010 වෙන්නේ නැහැ. ඒ වුණාට ඒක යම්කිසි ප්‍රතිශතයකින් වැඩි වෙන්න බලපාන. ඒතර අපි cryptocurrency field එකට ඇවිල්ලා මේ field එකේ coins එක කරන සෙල්ලම right මේ cryptocurrency field එකේ රඳා පැවැත්මට බලපාන. ඉතින් ඒ හින්දා ඕන කෙනෙක්ට ඇවිල්ලා මේක access කරන්න පුළුවන් හැකියාවක් මේ cryptocurrency වල තියෙනවා. මුළු ලෝකෙටම එකයි තියෙන්නේ. හරි? Bitcoin සම්බන්ධයෙන් කරන මිලදී ගැනීම, විකිණීම right? එතකොට හැමෝටම කරන්න පුළුවන්. ලෝකෙ කොහේ ඉඳලා කරන්න පුළුවන්. ඒ හින්දා ඊට පස්සේ වැදගත්ම දේ තමයි මේ immediate settlement කියන එක. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයාට ලක්ෂ 10ක් රෑ 12ට ඔයාට ලක්ෂ 10ක් 12ක් එවන්න ඕනේ මොකක් හරි මෙහි හදිසියක් වෙලා. එතකොට බැංක් ට්‍රාන්ස්ෆර් එකකින් එක තප්පරෙන් එයිද? නෑනේ සමහරලාට පැය 24ක් වගේ යනවා. අඩුම. හරි? ඉතින් ඔයා මේ වගේ platform එකක්. එහෙමත් නැත්නම් cryptocurrency field එක පාවිච්චි කරලා මොන හරි කරන transaction එකදී තප්පර ගාණක් ඇතුළත ඔයාගේ මේ transaction එක settle වෙනවා. එතනදී අර කියන lower fee එක බලපානවා. හරි? ඉතින් ලොකු benefit ගොඩාක් තියෙනවා මේ cryptocurrency field එකේ අපි මේකට එන්න යද්දි. හරි? ඉතින් ඒ ස්පීඩ් එක අතින් fee එක අතින් අනන්‍යතාවය අතින් right සෑම අතින්ම අපිට සෑහෙන වාසියක් ගෙන දෙන දෙයක් තමයි මේ cryptocurrency කියලා කියන්නේ. හරි? එතකොට evolution of cryptocurrency අපි මුදල් ආගමනය කතා කරන්නේ cryptocurrency ලා ආගමනය ගත්තාම මේ 2009 දී සතෝෂි නකමොටෝ කියන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් අපි හරියටම කියන්න බෑ පුද්ගලයෙක්ද පුද්ගල කණ්ඩායමක්ද කියලා. මොකද මේක හොයාගත්තට පස්සේ මිනිස්සයාට වෙච්ච දෙයක් නැති වෙනවා. එයා සංගව සිටිනවද කියලා අපි දන්නේ නැහැ. මොකද දැන් ගොඩක් පොත දේවල් හොයාගත්ත මිනිස්සු වැඩි කල් ඉන්නේ නැහැ. හරි? රංජන රාමනායක තාම ඇතුලේ. හරිද? ඇයි ඇත්ත කතා කරපු ඉඳා. හරිද? ඒ වගේ තමයි හොඳ දෙයක් කිව්වොත් මිනිස්සෙක්ට
ටික එළියේ ඉන්න අමාරු නෝ. ඒ හින්දා මෙයා සැඟවී සිටිනවා කියලා තමයි කියන්නේ. මෙයා මේ පැරලා ඒක 2009 පස්සේ සතෝෂි නකමොටෝ කියන පුද්ගලයා හෝ පුද්ගල කණ්ඩායම විසින් තමයි මේ බිට්කොයින් එහෙමත් නැත්නම් ක්‍රිප්ටෝකරන්සි කියන ෆීල්ඩ් එක එළි දක්වන්නේ. හරි. ඊට පස්සේ 2011 මේ ලයිට් කොයින් කියන එක එළි දැක්වෙනවා ක්‍රිප්ටෝකරන්සි ෆීල්ඩ් එකට. ඊට පස්සේ 2012 රිපල් එහෙම නැත්නම් ඔයාලට ඉස්සරහදී බලන්න පුළුවන් XRP කියන කොයින් එක. හරි. ඊට පස්සේ 2013 දී මේ වැදගත්ම දෙයක් වෙනවා බිට්කොයින් එක ඩොලර් 1000 සීමාවට එනවා. අගය. හරි. 15 දී එතේරියම් කියන ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක. හරි. මේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් කියන්නේ මොනවද? ඔක්කොම ඉස්සරහට කතා කරනවා. normally idea එකක් තියාගන්න. ඊට පස්සේ 17 වෙද්දී cryptocurrencies 1000කට වැඩිය ලිස්ට් වෙනවා. නිර්මාණය වෙනවා. මේ coins වර්ග 1000කට වඩා ලිස්ට් වෙනවා. 2018 වෙද්දී EOS blockchain based platform එක පටන් ගන්නවා. ඊට පස්සේ ඔන්න අපිට DApp එහෙම නැත්නම් future කියන trading system එක එනවා. හරි. එතකොට මේවා එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. normally idea එකක් තියාගන්න. එතකොට අද වෙනකොට මෙන්න මේ bitcoin එකෙන් පටන් ගත්ත ගමන කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. ඉතින් මේ ඔක්කොම ඔයාලට ඉස්සරහට අවශ්‍ය වෙනවා. මේ ඔක්කොම කියන්නේ මේ coin ආපු දවස් එහෙම ඕන exam එකක් නෑ කොහෙවත්. හරිද? මේ ඉස්සර ඔයා වැඩ ටික කරගෙන යද්දි ඔයාට මේ දැනුම අවශ්‍ය වෙනවා. ඔයාගේ දේවල් හරියට කරගන්න. බෝල ටිකක් විතරක් ඉතුරුනානේ. right. එතකොට ඔන්න කොහොමයි ක්‍රිප්ටෝකරන්සි කියන ෆීල්ඩ් එක එහෙමත් නැත්නම් බිට්කොයින් එක right ලෝකයට ආවේ ඇවිල්ලා අද වෙනකොට තියෙන්නේ right. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ වැදගත්ම දේ. මයික් ටික මේ මියුට් කරගන්න ඕනේ. නැත්තම් මම අයින් කළා දානවා. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ blockchain කියන ටෙක්නොලොජි ගැන. හරි. දැන් blockchain කියන ටෙක්නොලොජි එක ඇත්තටම ගත්තොත් දවසක පාඩමක්. හරි. අපි කෙටියෙන් වේගවත්ව කතා කරමු අදට අවශ්‍ය ටික විතරක්. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් විනාඩියක් දෙන්න. right. හරිනේ ෂෙයා වුණානේ. මේ blockchain කියන ටෙක්නොලොජි හින්දා තමයි bitcoin එක මේ තරම් උඩට එන්න හේතු උනේ. right. එහෙනම් ඔයාලා දැනගන්න ඕනේ මොකද්ද මේ ටෙක්නොලොජි කියන්නේ. හරි. එතකොට මේ blockchain කියන එක start වෙන්නේ right 1976 ජෙෆ් බේග්ගේ මරණය. right. ඒ මොකද්ද? අම්මට සිරි අපි දන්නේ නැහැ නේ. හරි. ඒ කියන්නේ මේ ජෙෆ් බේග් කියන පුද්ගලයා කියනවා එයා කතා කරනවා මේ විමධ්‍යගතකරණය ගැන. ඒ කියන්නේ ඔයාලා අහලා ඇති මධ්‍යගතකරණය, විමධ්‍යගතකරණය ඉතිහාසයට ගොඩ වන්දන්න ඉස්කෝලේ යන කාලේ තිබ්බා මධ්‍යගත ආණ්ඩුව. කොහොම කියලානේ විමධ්‍යගත බලය. right. ඉතින් මේ ජෙෆ් බේග් කියනවා ගේ මුදල් තම තමන්ට අච්චු ගහ ගන්න දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ රටවල් වල මුදල් තම ඒ රටවල් වලටම අච්චු ගහ ගන්න දෙන්න කියලා. ඇයි ඒ? දැන් එහෙම වෙනවට කැමතිද කට්ටිය? දැන් අපි කැමතිද මේ අපි කොහෙවත් යටත් වෙලා ඉන්න අපි කැමති නැහැ. හරිද? ඒ වුණාට දැන් රටවල් ගොඩක් බලනවා අනිත් රට යටත් කරගන්න. හරිද? ඉතින් මොකකින් හරි අනිත් රටවල් යටත් කරගන්න තමයි මේ ඇමරිකාව ප්‍රමුඛ වෙන්නේ. ඇමරිකාව එංගලන්තයේ ප්‍රමුඛ කට්ටිය මේ විමධ්‍යගතකරණය කියන එකට කැමති වෙන්නේ නැහැ. හරි. તો රැජිනිකේ කාසි තාම මේ තියෙන්නේ. තිබ්බොත් විකුණන්නේ. හරි. ඒ වගේ තමයි. එතකොට මේ විමධ්‍යගතකරණය කියන්නේ තමන්ගේ වැඩ තමන්ට කරගන්න ඉඩ දෙන්න කියන එක. හරි. එහෙම වුණොත්
මොකද ලොකු කමිෂන් එකක් ලොකු කමිෂන් එකක් නැති වෙලා යනවා. හරි. ඉතින් අපේ ලංකාවේ ඉන්න කට්ටිය ඉන්නවලා. ඒතකොට ලංකාවේ මුදල් දන්නවනේ කියන්න බලන්න. ලංකාවේ මුදල් කොහෙද අච්චු ගහන්නේ? මේ වර්ල්ඩ් කප් දාලා තමයි අච්චු ගහන්නේ කියලා කියයි. හොරනලු. හරි. එතකොට ඔයා කොලයක් තියෙනවා නම් සල්ලි කොලයක් අතේ තියෙනවා නම් හරි අරන් බලන්න කොලේ පිටිපස්සේ අපිට දැන් සල්ලි දෙන්නේ මහා බැංකුවෙන් තමයි. හරි. ඒ වුණාට අච්චු ගහන්නේ වෙන තැනක. අන්න මහා බැංකුවේ ගිහින්. නෑ ඔයාලා තාම දන්නේ නැහැ කියන්නේ. ඩිලාරෝගේ කම්පැනි තමයි ලංකාවේ සල්ලි අච්චු ගහන්නේ. හරිද? එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා සල්ලි කොලයක් අරන් බලන්න පිටිපස්සේ යටින් පොඩි වල තියෙනවා ඩිලාරෝ කියන. ඉන්දියා නෙවෙයි. හරි. පිටපැත්තේ යට බලන්න මේ දාලා තියෙනවා ඩිලාරෝ කියන. හරි. එතින් රුපියල් 50ක් හරි 20ක් හරි 100ක් හරි. right අන්න හරි. මහ බැංකුවට ගෙනල්ලා වළංගු කරනවා. හරි. તો ඩිලාරෝගේ කම්පැනි තමයි ලංකා මුදලු අච්චු ගහන්නේ. හරි. ඒතකොට දැන් සමහර වෙලාවට කාසි අච්චු ගහනකොට කාසි වටිනාකමට වඩා වැඩි යනවා කාසි අච්චු ගහන්න. දැන් රුපියලක් අච්චු ගහන්න මේ යනවා රුපියලකට වඩා. ඉතින් තේරුමක් නැති වැඩක්. එහෙන් තමයි විමධ්‍යගත කරන කියන එක හඳුන්වා දෙන්න හදන්නේ. හරි. ඉතින් right. එතකොට දැනට right ලෝකේ ඇවිල්ලා තියෙන හොඳම තාක්ෂණය වෙන්නේ මේ decentralized කියන තාක්ෂණය. හරි. ටෙක්නිකල් ආපු දෙයක්. එතකොට මේ මොනවද මේ centralized decentralized distributed කියන්නේ? හරි. එතකොට centralized කියලා කියන්නේ මධ්‍යගතකරණය. හරි. centralized platform එකක්. එහෙමත් නැත්නම් අපි ගමුකෝ රටක්. හරි. centralized එකේදී වෙන්නේ බලය එක තැනක තමයි තියෙන්නේ. දැන් අපේ රටේ බලය තියෙන රාජපක්ෂලා තියෙනවා. හරිද? එතකොට නීතියද හරි මේවා මේ කොහෙවත් දාන්න එපා මට හිරේ යන්න වෙයි. මේ ශ්‍රේෂ්ඨාධිකරණය කියයි. පොලිසි හරි. මේ හැමදේම තියෙන එක නැත්නම් පුද්ගලෙක් නැත්නම් පුද්ගල කණ්ඩායමක් කියන්නේ. හරි. එතකොට දැන් මොකක් හරි අවාසියක් ඉඳලා තව මොකක් හරි එකක් එන්නේ. ඒතර මුදල් පරිණාමවාදයේත් අපි කතා කරානේ. කාසි වල අවාසිය තියෙද්දි නෝට්ටු වල අවාසිය තියෙද්දි කාඩ් ආවා. එතකොට මේ සෙන්ට්‍රලයිස් කියන එකේ අවාසිය ඉඳ තමයි ඩිසෙන්ට්‍රලයිස් වෙන්නේ. ඩිසෙන්ට්‍රලයිස් එකේ මොකක් හරි තිබ්බ අවාසියක් ඉඳ තමයි ඩිස්ට්‍රිබියුටඩ් එන්නේ. හරි. එහෙනම් සෙන්ට්‍රලයිස් කිව්වා. හරි. සෙන්ට්‍රලයිස් කියන එකේ උදාහරණයක් ගත්තොත් එහෙම මොකද ළඟම උදාහරණයක් දෙන්න නැත්නම් අපි පරණ උදාහරණයක් තමයි දෙන්නේ සාමාන්‍යයෙන්. අපි ගමු රාජාඩ්ඩුව. හරි. මැද ඉන්නේ රජතුමා. එලාර දුටු ගැවුම් කවුරු හරි කවන්නේ. හරි. එතකොට දැන් මේ රජතුමා තමයි කියන්නේ මේ ඔක්කොටම කරන්න ඕන දේවල් ටික. හරි. මේ තියෙන ඔක්කොම එයාගේ පාලනය යටතේ තියෙන අපි ගමු ප්‍රාන්ත කියලා. හරි. මේවා නොට්ස් කියලා කියන්නේ අපි. හරි. මේ නොට්ස් වලට කරන්න ඕන දේ දෙන්නේ මෙන්න මේ මැද ඉන්න නොට් එක. හරි. දුටුගැමුණු රජතුමා. නිකම් මම කියන්නේ. දුටුගැමුණු රජතුමා මැරෙනවා. එයා තමයි ඔක්කොම කරන්න ඕනේ දැනන් හිටියේ. එතකොට මොකද වෙන්නේ? ඊට පස්සේ ප්‍රාන්ත ෂට් ඩවුන්. ඊට පස්සේ මොකද වෙන්නේ? එලාරාව අර පැත්තේ දුන්න සොට් එක ලංකාව අල්ලගත්තා. එහෙම නෙවෙයි නේ උනේ. හරි එහෙම නෙවෙයි අනිත් පැත්ත උනේ. ඒ වුණාට දැන්
ඩුටු කැමරා රජතුමා ඉඳලා ඔක්කොම කරන්න ඕන ටික කී හිටියා. මිනිස්සු හක් ගාලා ගියා එකපාරට. මුන් දන්නේ නැහැ මොකද කරන්න කියලා. එතකොට මේ සෙන්ට්‍රලයිස් කියන එකේ තියෙන ලොකුම අවාසිය තමයි right මේ කම්පියුටර් සිස්ටම් එකකට උනත් ගන්න පුළුවන්. ඒ වගේ තියෙනවා මම දන්න විදියට IT වලදී කතා කරනවා. ඒතර මැද එක සෙන්ට්‍රලයිස් වෙච්ච බලය බෙදලා දෙන එක ගියොත් එහෙම අනිත් ඒවාත් ඉවරයි. දැන් ගෙදර අර මොකද්ද මීටරේ තියෙන කෑල්ල මොකද්ද කියන්නේ? මොකක්ද කියනවා. හරි. අපි ගමුකෝ ට්‍රිප් ස්විච් එක කියලා. ට්‍රිප් එක නෙවෙයි අර මීටරේ ගහලා තියෙන කෑල්ල මොකක්ද කියනවා. ඒක ගලවලා දැම්මොත් ගෙදරට කරන්ට් එනවද? නෑ. කොහෙදවත් කරන්ට් එක එන්නේ නෑ. හරි. ඒ වගේ තමයි මේ මේන් නොට් එක ගියොත් සෙන්ට්‍රලයිස් කියන එකේදී සම්පූර්ණ ජාලයම ෂට් ඩවුන්. ඉවරටම ඉවරයි. හරි. ඒ හින්දා තමයි ඒකේ තියෙන අවාසි ටික හින්දා තමයි මේ ඩීසෙන්ට්‍රලයිස් කියන එක එන්නේ. එතකොට ඩීසෙන්ට්‍රලයිස් කියන එකේදී වෙන්නේ මේ මැද එකක් නැහැ. හරි. මේ හැම එකක්ම සම්බන්ධ වෙලා තියෙනවා. හරි. බලය බෙදිලා යනවා. හරියට නිකන් ඇමතිලාට කඩලා තියෙන 225 දීලා අපි ගමුකෝ ඇමතිලා කවුරුත් හිටියේ නැහැ. මෙතන ඇමතිලා නැහැ. ජනාධිපති විතරයි හිටියේ. ජනාධිපති මැරිලා ගියා. ඊට පස්සේ ලංකාව බංකොලොත් වුණා. හරි. මේකෙදි වෙන්නේ ජනාධිපති මොකද කරන්නේ? එයා බලය තියාගන්නේ. එයා බලය බෙදලා දෙනවා 225කට. හරි. එතකොට මොකද වෙන්නේ? ඕන් 225 බෙදලා ඉන්නවා. එතකොට ජනාධිපති හක් ගාලා හෙට උදේදී යනවා heart attack ගියා කියලා නිවුස් එකක් එනවා. මිනිස්සු නම් ආපහු කිරිබත් කයි. එතකොට රට නවතිනවද? නෑනේ. මෙයා ගියා කියලා නවතින්නේ නෑ. ඇයි? දැන් මෙහෙ ඉන්නවා විදුලි බල ඇමති. මෙයාට මොකද කරන්නේ? කරන්ට් කපනවා කියලා පණිවිඩයක් එවන්න ඕනේ. මෙතෙන්ට තමයි යවන්න ඕනේ පණිවිඩය. හරි. එතකොට එයා මොකද කරන්නේ? දැන් ජනාධිපතිට කී ජනාධිපති නෑනේ. මෙයා ඔහොම ඇවිල්ලා යනවා. හරි. එතකොට මේ ඩීසෙන්ට්‍රලයිස් කියන එකේදී බලය බෙදලා දෙන වැඩක් තමයි කරන්නේ. හරි. එතකොට මේකෙදි එක පාලකෙක් නැහැ. මේ ක්‍රිප්ටෝකරන්සි ෆීල්ඩ් එකේ තියෙන විශේෂත්වය තමයි එක පාලකෙක් නැහැ. හරි. බලය බෙදලා දුන්නාට පස්සේ කෑලි යන්නේ විදුලි බලය සම්බන්ධ නීති හදන්නේ විදුලි බල ඇමති. හරි. නැත්නම් රටක් විදිහට ගත්තොත් රජකාරය ගත්තොත් ප්‍රාන්ත වශයෙන් ගත්තොත් ප්‍රාන්ත පාලනය. හරි. ප්‍රාන්තයට යාළගේ නීති. රජා මැරුණා කියන ප්‍රාන්ත ටික දී වෙලා යනවද? නැහැ. හරි. එතකොට මේ ටිකේදී විමධ්‍යගත කරන්නේදී මේ මේන් නොට් එකක් නැති හින්දා එක නොට් එකක් කැඩනවා. මෙයා කැඩනවා කියලා නිත්‍යව නවතිනවද? නෑ. මෙතන කැඩනවා කියලා නිත්‍යව නවතිනවද? මෙයා කැඩනවා කියලා නවතිනවද? එකක්වත් නවතින්නේ නැහැ. මේ platform එකේ decentralized platform එකේ හැමදේම හරියටම ගලාගෙන යනවා. හරි. ඉතින් ඕකෙදි ඕක තව ටිකක් advanced level එකට ගෙනල්ලා තමයි මෙන්න මේ distributed කියන මේක තමයි දැන් ඊටාම සාර්ථක ක්‍රමය වෙලා තියෙන්නේ මේ platform එක තුල. මොකද දැන් මෙතනදී ප්‍රාන්ත පාලනය තිබ්බට යම්කිසි ලොක්කො ටිකක් හිටියට මේක එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ හැමෝම හැමෝටම සම්බන්ධයි. හරි. කිසිම නායකයෙක් නැහැ. හැම නොට් එකක්ම හැම නොට් එකකටම සම්බන්ධයි. දැන් මෙතන ගෙනාට මෙතෙන්ට දෙන්න ඕන නම් මෙහෙම වෙලා දෙන්න පුළුවන්. හරි. මැද එකා මැරෙනවා. මේ පැත්තෙන් ඇවිල්ලා දෙන්න පුළුවන්. මූත් මැරෙනවා. මෙහෙන් ඇවිල්ලා දෙන්න පුළුවන්. එතකොට කිසිම විදිහකින් මේ ජාලය බිඳ වැටීමක් වෙන්නේ නැහැ. එතකොට මේ ක්‍රිප්ටෝකරන්සි කියන ෆීල්ඩ් එක මෙන්න මේ ඩිස්ට්‍රිබියුටඩ් කියන ටෙක්නිකල් එකට තමයි හැදිලා තියෙන්නේ. ඒ හින්දා මේක කාටවත් තහනම් කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂටවත් මහින්ද රාජපක්ෂටවත්
ක්‍රිප්ටෝකරන්සි කියන එක තහනම් කරන්න බෑ. බැරක් ඔබාමනවත් මේක තහනම් කරන්න බෑ. බැරක් ඔබාම නෑනේ. පුටින් ওই කාලවත් තහනම් කරන්න බෑ. මොකද එක තැනකින් තහනම් කරොත් අනිත් තැන්වලින් මෙයාලා වැඩේ කරගෙන යනවා. හරි. එතකොට මේ සංකල්ප තුනෙන් හොඳම සංකල්පය තමයි මේ ඩිස්ට්‍රිබියුටඩ් කියලා කියන්නේ. හරි. සෙන්ට්‍රලයිස් එකත් මේ ඩීසෙන්ට්‍රලයිස් එකත් බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ මේ ඩිස්ට්‍රිබියුටඩ් විදිහටමයි. හරි. එතකොට මේ ඔයාලට අවශ්‍ය වෙන බ්ලොක් චේන් ටෙක්නොලොජි කතා කරන්න යද්දී ඉස්සලාම අපි පටන් ගන්න මෙන්න මේ මෙතනින්. හරි. එතකොට මම ඔයාලට කිව්වා පැය 3ක සෙෂන් එකක් මේක බ්ලොක් චේන් ඔයාලා අවබෝධයක් තියාගන්න ඕන ක්‍රිප්ටෝකරන්සි කිව්වහම බ්ලොක් චේන් කියන්නේ මොකක්ද කියලා. අර ටික ඔක්කොම ඔළුවේ තියාගන්න. ඒකේ තියෙන ඇඩ්වාන්ටේජස් ටික. ඒතර මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. මේක වංචාවක්ද? මේක පිරමීඩ ජාවාරමක්ද? හරිද? මේ ගෲප් එකේ ගොඩක් කට්ටිය හිටියනේ පිරමීඩ මිතුරු. රෙෆරල් ලින්ක් එකක් යන පස්සෙන් යන එකක්ද නැහැ. දැන් මම මෙතන හිටියත් නැතත් ඔයාලට මේක කරන්න පුළුවන්ද? බැයිද? පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයා මේක තනියෙන් කරන්නේ. මෙතනදී ඔයාලට රෙෆරල් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? අප්ලයි වෙන කෙනෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. right? ඉතින් මේ බ්ලොක් මේ මෙන්න මේ බ්ලොක් චේන් එක ගැන කතා කරන්න දිනවා. හරිද? මේ සෙෂන් ගැන මේ මේකේ මේ සරල දෙයක් කියන්නම් මම. දැන් මේකෙදි දන්වැලක පුරුක් වගේ තමයි යන්නේ. හරි මේ වංචාවක් කරන්න බෑ මේ බ්ලොක් චේන් ටෙක්නොලොජි කියන එකේදී. ඒ කියන්නේ මේ අපි ගත්තොත් මේ මොකද්ද මේකේ මේ මට කියන්න බැරුණ එක දෙයක් මේ දැන් මේක පණිවිඩන දෙන්නේ. කොහොම දිගට පණිවිඩ දෙන්නේ. හරි. එතකොට මේ පණිවිඩේ මේක පළවෙනි පණිවිඩේ නම් එතකොට මේකේ අපි කියනවා මේ දැන් මොනවද වෙබ් ඩිසයිනින් වල තියෙනවනේ HTML කෝඩ් එක. අන්න ඒ වගේ මේකේ හැෂ් කෝඩ් එකක් නිර්මාණය වෙනවා. හරි. අපි පණිවිඩය ගත්තා. එතකොට පළවෙනි පණිවිඩයේ හින්දා මෙතන කෝඩ් එකක් නැහැ. එයා හැෂ්ටැග් එකක් හදාගත්තා. මෙන්න මේ විදිහේ. ඒක දෙවෙනි තැනට යනවා. එයා ඒක ගත්තා. එයාට ආවේනික හැෂ්ටැග් එකක් එයා හදනවා. ඒක තුන්වෙනි තැනට යනවා. right? එතකොට එයාට ආවේනිකයක් එයා හදනවා. එතකොට මේකෙදි ඒ නිසා කාටවත් වංචා කරන්න බෑ. දැන් මේක මෙහෙම කිව්වට ඔයාලට තේරෙන්නේ නැති වෙයි. මේක මේ ලොකු කතන්දරයක් මේක බෝල් ඇඳලා කොටු ඇඳලා කරන්න තියෙනවා. හරිද? ඒක අපි සෙෂන් එකේදී කතා කරමු. දැනට මම ස්කිප් කරන්නම්. ඔයාලා දැනට දැනගන්න ඕන ටික ওই ටික. ඒ කියන්නේ ක්‍රිප්ටෝකරන්සි කියන්නේ වංචාවක් නෙවෙයි. හරි? තනි පුද්ගලයෙක්ට ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන් දෙයක් කියලා දැනගත්තොත් ඔයාලා ඇති දැනට. මේ බ්ලොක් චේන් එක විස්තර කරන එක තියෙන්නේ. right? ඊට පස්සේ මේකත් ඒ බ්ලොක් චේන් වලටම ආවේනික දෙයක්. මේකෙදි කරන්න පුළුවන් දේවල්. හරි. හරිද? අපි ඒවා කතා කරමු. يعني ගොඩක් කට්ටිය දන්න මේකේ ෆියුචර් ට්‍රේඩ් කරන්න, ස්පොට් ට්‍රේඩ් කරන්න නැත්නම් මේක සල්ලි දාලා මේ ට්‍රේඩින් කරලා සල්ලි හොයන්න. එහෙම නෙමෙයි මේ ක්‍රම ගොඩක් තියෙනවා. හරිද? ඉතින් ඒ ක්‍රම එකක් මම පැහැදිලි කරන්න ඉස්සරහට. ඉතින් මෙතනදී කතා කරන්න ඕන වැඩිම මේ හොඳම දෙයක් තමයි මේ බිට්කොයින් එක. ඇයි එන්න අගේ වැඩි වෙන්නේ? right? ඒකෙදි අපිට බිට්කොයින් වලට තියෙන්නේ ලිමිටඩ් සප්ලයි එකක්. හරි. හැබැයි ඩොලර්ස් වලට ඉන්ෆිනිටි සප්ලයි එකක් තියෙන. ඒ කියන්නේ අතිතරම් ගහන්න පුළුවන්. අච්චු ගහන්න පුළුවන්. බිට්කොයින් එක ආය අච්චු ගහන්න බෑ. මුළු ලෝකෙටම තියෙන මිලියන 21යි. එච්චරමයි තියෙන්නේ. ආය හදන්න බෑ. ඒ හින්දා ඉන්ටර්නෙට් ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. හරි? එතකොට මේක created by mining. miners ලා කියන්නේ පතලක අර හාරන මිනිරම් පතල්නම් හාරනවා. මේක විශාල මාතෘකාවක් කතා mining ගැන කතා කරද්දී දැනට ඔළුව තියාගන්න බිට්කොයින් හැදෙන්න miners ලා හරහා. ඔයාලා වීඩියෝස් වල දැකලා දැන් කඩි මේවා දාගෙන හදාගෙන මැෂින් හදාගෙන mining කියලා කරනවා. හරි? ඒතර miners ලා හරහා තමයි බිට්කොයින් ජනිත වෙන්නේ, නිර්මාණය වෙන්නේ. නමුත් ඩොලර් එක ඉෂු වෙන්නේ සෙන්ට්‍රල් බැංක් එකක් හරහා. right? එතකොට මේ ඩොලර්ස් කියන ඒවා
මෙන්න මේ අන්තිම අපි ඉස්සෙල්ලා කතා කරපු centralize මහා බැංකුව හරහා තමයි මේ සියලුම දේ වෙන්නේ. අච්චු ගහන ඒවා, බෙදා හරින ඒවා හැමදේම වෙන්නේ centralized platform එකක් කරහා. Bitcoin කියන එක අපි ඉස්සෙල්ලා කතා කරපු distributed කියන සංකල්පය හරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මහා බැංකුව පැන හිටියොත් සියල්ලම ඉවරයි. ඩොලර්ස් ඉවරයි. නමුත් මේක එක නොට් එකක් ගියා කියලා මේව නවතින්නේ නැහැ. එක මයිනර් කෙනෙක් මැරුණා කියලා මයිනස් 1000ක් මැරුණා කියලා මේක නවතින්නේ නැහැ. හරි? එතකොට කාටවත් මේක වෙනස් කරන්න බෑ. හරිද? ඊට පස්සේ දැන් මේකේ අපිට සල්ලි හොයන්න පුළුවන් කොහොමද කියන එක ගත්තාම අපි පාවිච්චි කරන්නේ මේකට Binance කියන platform එක. හරි? ඇයි ඒ? right? අර කියපු ගුණාංග වාසි ඔක්කොම තියෙනවා මේ Binance කියන platform එකේ. එතකොට ඒකේ කරන්න පුළුවන් දේවල් මොනවද? right? මම ඔයාලට පෙන්නන්නම් එකක්. right? හරි? ඔයා හිතන්න ඔයා ඩොලර් එකක් වෙන හරි කොයින් එක ඩොලර් එකයි හරි අපි හිතමු මොකක් හරි කොයින් එකක් තියෙනවා ඩොලර් එකට ඔයා අද ගන්නවා 100ක් හරි 100ක් අරගෙන ඔයා මේකේ ෆික්ස්ඩ් ඩෙපොසිට් එකක් දානවා වගේ වැඩක් කරනවා හරි මේක ඇතුලේ තැන්පත් කරන්න පුළුවන් අවුරුදු 5කින් ඔයා මේක අවුරුදු 5කින් තමයි ගන්නවා කියලා හිතන්නේ හරි එතකොට ඔයා අවුරුදු 5කින් බලද්දී මේ කොයින් එකට පොලිය හැදිලා තියෙනවා ඩොලර් 50ක් මේ ලේසි වෙන්න ගන්නෑ නිශ්චිතා ගන්න නෙවෙයි හරි එතකොට දැන් පොලිය හැදිලා තියෙනවා ඩොලර් 50ක් මේකේ අගේ වෙලා තියෙනවා ඩොලර් 5ක් හරි ඩොලර් 5ක් කියලා තියෙනවා අවුරුදු 5කින් දැන් අවුරුදු 5ට ඩොලර් 5ක් නෙමෙයි සාමාන්‍යයෙන් යන්නේ දැන් BNB කියන කොයින් එක Binance කොයින් එක හරි මීට අවුරුද්දයි මාස 3කට වගේ මාස 6කට වගේ කලින් ඩොලර් 45 තිබ්බේ අද ඩොලර් 600ට එහා ඉතින් කොයින් වේගේ අගේ ඉහළ යනවා ADA කොයින් එක අවුරුදු එකමාරකට කලින් 0.6 තිබ්බා දැන් 2.9ක් වගේ අගයකට ඇවිල්ලා තියෙනවා ඉතින් ඒ වගේ මේ කොයින් වල අගේ වේගයෙන් වැඩි වෙනවා දැන් මෙතනදී ඔයා ඩොලර් එකට ගත්ත කොයින් එක ගන්න ඩොලර් 100ක් දුන්නානේ අවුරුදු 5ක් තිබ්බා හරි එතකොට ඔයාලට මොකද වෙලා තියෙන්නේ පොලිය වගේ පොලිය හම්බෙලා තියෙනවා 50ක් හරි කොයින් වලින් හම්බෙන්නේ එතකොට දැන් ඔයාගේ මුළු කොයින් ප්‍රමාණය 150ක් තියෙනවා හරි දැන් අවුරුදු 5ක් අවසානයේ මෙන්න මේ කොයින් ටික මොකද වෙලා තියෙන්නේ ඩොලර් 5කට ඇවිල්ලා එහෙනම් ඔයාට 750 එතන ඇවිල්ලා. ඒ කියන්නේ අපි මෙතන ෆික්ස් ඩෙපොසිට් එකක් ගත්තා. ට්‍රේඩ් මොකුත් කරේ නෑ. ඔයා එකපාරක් බයි කරා ඒක හැම තියලා තිබ්බා. අවුරුදු 5කට හෝල්ඩ් කරා. හරි. එතකොට මේක දැන් ඩොලර් එකේ තියෙන කොයින් එක ඩොලර් 5 නෙවෙයිනේ වෙන්නේ. දැන් මේක ඩොලර් 500ක් වගේ වෙලා තිබ්බ කියට. මෙතන මොකද වෙන්නේ? මේ පැත්තට බිංදු දාගන්න පුළුවන්. හරි. එතකොට දැන් ගොඩාක් කට්ටිය දන්නේ මේක ට්‍රේඩ් කරන්න විතරයි. මේකට අපි කියනවා ස්ටේක් කරනවා කියලා. හරි. මේක A to Z අපි කෝස් එක ඇතුලේ කතා කරමු මේ ස්ටේකින් ඊට පස්සේ ස්පොට් ට්‍රේඩින් ෆියුචර් ට්‍රේඩින් A to Z මේ ටික ඔක්කොම කතා වෙනවා හරිද එතකොට මේ ස්ටේක් එකෙන් earn කරන්න පුළුවන් ඊට පස්සේ ස්පොට් ට්‍රේඩින් වලින් earn කරන්න පුළුවන් ඊට පස්සේ ඊට වඩා පුළුවන් ෆියුචර් ට්‍රේඩ් වලින් ඒ කියන්නේ ඩේලි ට්‍රේඩ් අපි කතා කරන්නේ ඩේලි ට්‍රේඩ් ගැන හරි right ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕන දේ ස්ක්‍රීන් එක මම ෂෙයා කරන්නම්
right right එතකොට අපි මේක කොහොමද කරන්නේ Binance කියන දේ කොහොමද ඔයා ඉගෙන ගන්න හරි මේක 1 month course එක සතියේ දවස් දෙක ගානේ දවස් 8ක් යනවා right එතකොට මම කතා කරපු blockchain technology A to Z යනවා coin research ඒ කියන්නේ අපි හරි coin එක හොයාගන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ හරි මොකද coins හොයන්න දන්නේ නැතුව මොන coin එකේද ආයෝජනය කරන්න ඕන කියලා දන්නේ නැතුව අපිට හරියට ලාභයක් හොයන්න අමාරුයි. ඉතින් ඒ ටික අපි A to Z කතා කරනවා. ඊට පස්සේ Binance කියන platform එකේ basics සහ advance. right? එතකොට මේ ටික අපි මුලින්ම කතා කරලා තුන්වෙනි දවසේ ඔයාලට future trading කියන එක start කරනවා. හරි? එතකොට තුන්වෙනි දවසේ දැන් ඔයාලට මේකේ earn කරන්න පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ spot trading right මේකේ ඔයාලා ඉගෙන ගන්න ඕන දේවල් තුන candlestick pattern එක කියන්නේ කොහොමද මේ candle වලින් අපි මේක ඊළඟට up වේද down වේද අපි මේක ආයෝජනය කරනවද නැද්ද කියන තීරණය කරන්න. හරි technical analysis සහ indicator කියන ඒවා recording in progress පාවිච්චි කරන්නේ කොහොමද? ෆන්ඩමන්ටල් නිවුස් ට්‍රේඩින් එක එකපාරට අපිට ඒක වැටෙනවා මෙහෙම එකක් ෆේක් නිවුස් එනවා රියල් නිවුස් එනවා ඒක කොහොමද කරන්නේ රිස්ක් එක මැනේජ් කරන්නේ කොහොමද දැන් මේක දාන්න පස්සේ ගොඩක් කට්ටිය එකපාරට සල්ලි තමන් ගාව තියෙන සල්ලි ටික ඔක්කොම දානවා දැන් අපි මේ කෝස් එක පටන් ගත්තට පස්සේ ඕනම කෙනෙක්ට කොච්චර සල්ලි තිබ්බත් අපිට දෙන්නේ පළවෙනි මාසේ ඩොලර් 10ක් ඔයා ට්‍රේඩ් කරන්න හරි ඩොලර් 10න් තමයි ට්‍රේඩ් කරලා කවුද මේක right හරි සහ ට්‍රේඩින් සයිකොලොජි අන්තිම දවසේ කතා කරනවා ට්‍රේඩින් සයිකොලොජි කියන පාර්ට් එක නැතුව ඔයාලා කාටවත් මේක ගොඩ දාගන්න බෑ මොකද ට්‍රේඩ් එකක් ලොස් වෙනවා කියමුකෝ ලොස් වෙලා කීයක් හරි කැපුණා ඊට පස්සේ මොකද කරන්නේ කලබලයට දාගෙන යනවා ඒක රිකවර් කරන්න එහෙම කරන්න බෑ ඉතින් මෙතන විශේෂත්වය තමයි මේ ටික ඔක්කොම ඉගෙන ගන්න ගමන් ඔයාට දිනපතා ස්පොට් සහ ෆියුචර් සිග්නල්ස් හම්බ වෙනවා ඒ කියන්නේ මම ඔයාලට පෙන්නන්නම් ඔයා ට්‍රේඩ් කරන්න ඕනේ කීයටද ට්‍රේඩ් කරන්න ඕනේ වෙලාව මොකද්ද හරි එන්ඩ් වෙන්න ඕනේ කොතනින්ද හරි එක්සිට් වෙන්න ඕනේ කොතනින්ද ඔන්න ඔය කියන දේවල් හැම එකක්ම ඔයාට හරියටම හම්බ වෙනවා එතකොට මොකද කරන්නේ ඔයා ආයෝජනය කරන්නේ ඩොලර්ස් 10 නම් ඕක සති දෙකෙන් ඩොලර්ස් 50 කරන්නේ කොහොමද කියලා අපි මෙතන සිග්නල්ස් වලින් කතා කරනවා ඉතින් සාමාන්‍යයෙන් ඔයා බලන්න එළිය ගිහිල්ලා සිග්නල් channel එකකට යනවා නම් ලොකු ගාණක් යනවා. හරි? ඊට පස්සේ ගත්තාම සිග්නල් එක කෝස් එකකට යනවා නම් ඊට වඩා ගාණක් යනවා. හරි? එතකොට මම ඔයාලට පෙන්නන්නම් මේකේ තියෙන ඉතුරු බෙනිෆිට් ටික. හරි? සිග්නල් දෙනවා මල්ලි මේක ලයිෆ් ටයිම් යන්නේ හරි ඔයාට දැන් අපේ තියෙනවා මේ සිග්නල් ෆ්‍රී එකක් තියෙනවා රයිට් ඒකේ මේ සිග්නල්ස් තියෙන විදිහ ස්පොට් ෆියුචර් හරි එතකොට ඔයාලට හම්බෙනවා ඩේලි සිග්නල් ඔයාලා මේ ට්‍රේඩින් කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් හරි දැන් අපි කතා කරා මේ කරන්සි පෙයාර් එක මොන කොයින් එකේද ඔයා මේක කරන්න ඕනේ එන්ට වෙන්නේ කොහොමද එතකොට මේ ලෙවරේජ් කියලා තියෙන ඉස්සරහට කතා කරනවා ටාගට් කරන්න ඕන දේවල් එක්සිට් වෙන්න ඕන කොතනින්ද ඒ ටික ඔක්කොම අපි A to Z කතා කරනවා හරිද එතකොට ඩේලි දෙනවා මල්ලි දවසට අඩුම සිග්නල් 5ක් උපරිම 8ක් හරි එතකොට මේ ගිය සතියමයි ගිය සතිය පටන් ගත්ත ක්ලාස් එක ඔන්න ප්‍රූෆ් ඇවිල්ලා තියෙනවා හරි ඉතින් බැජස් 9ක් ගිහිල්ලා තියෙන දැනට මේ 7 වෙනි එක එතකොට මේ ටික ඔක්කොම එකතු වෙලා මෙතන බැජස් ගොඩක් තියෙනවා right
ඔයාට මේ ඔක්කොම ඉතින් පෙන්නව හැකි හෙට උදේ වෙනකන් හරි ප්‍රූෆ් පෙන්වන්න තියෙනවා අපි ගාව මොකද හරියටම වැඩේ කරන ඉඳලා සිග්නල් අපි දුන්නේ නැහැ කලින් සිග්නල් දුන්නේ නැහැ අපිට හරියටම ඇනලයිස් ටික කියලා දුන්නා රයිට් ඇනලයිස් ටික කියලා දීලා ඇනලයිස් කරලා දාන්න කියලා තමයි අපි කිව්වේ නමුත් දැන් මේ බැච් එකේ ඉඳලා ඔයාලට සිග්නල්ස් ටික හරියටම හම්බ වෙනවා හරිද එතකොට ඊට පස්සේ ඔයාට මේකේ ලයිෆ් ටයිම් සර්විස් එකක් තියෙනවා හරි අපේ මාස්ටර් ගෲප් එක ඇනලයිස් ඊට පස්සේ ගත්තාම සිග්නල් තව ගෲප් එකක් තියෙනවා හරි එතකොට මාස්ටර් ඇනලයිස් ගෲප් එකෙන් මොකද වෙන්නේ ඇනලයිස් ගෲප් එකේදී ඔයාට වෙනමම හම්බ වෙනවා මේවා ටික මොනවද දවසේ අපිට අපි දෙනවා නම් සිග්නල් 5ක් එතනින් තව ඔයාට 7ක් වගේ හම්බ වෙනවා මොකද ඔක්කොලාම දැන් ඔයා එකක් ඇනලයිස් කරලා දාන්න යනවා නම් හරි දාන්න යන එක කතා කරනවා රයිට් මේ තියෙන්නේ මාස්ටර් chat එක හරි මේකේ වෙනමම දේවල් තියෙන්නේ අපේ project 5 එකේ 5 year plan එක සහ එතනින් දේවල් කතා කරන එකක් තියෙන්නේ මේකේ හරි එතකොට right අපි USDT buy and sell කරනවා ඒ කියන්නේ ඔයාලා USDT හොයනවා නම් හරි මේ ඔයා 1000ක් මාසෙට හොයනවා නම් ඒ 1000 ඔයාලට ෂණිකව අපිට දීලා සල්ලි කරගන්න පුළුවන් නැත්නම් ඔයා විකුණන්න කට්ටිය හොයන්න ඕනේ හරිද එතකොට මේ ඇනලයිස් සෙන්ටර් එක මෙතනදී ගොඩක් දේවල් එනවා හරි හැමදේම මේ කතා කරලා ට්‍රේඩ් එක දාගන්න ඕන දේවල් හැමෝම දැන් මේකේ ඉන්නේ එක්ස්පීරියන්ස් කට්ටිය කලින් බැජස් වල හොඳට වැඩ පෙන්නපු කට්ටිය තමයි මේකට එන්නේ හැමෝම ගන්න නැහැ එතකොට අපි යම්කිසි කාල සීමාවක් දෙනවා ඒ කාල සීමාව අපිට වැඩ පෙන්නන්න ඕනේ මෙයාලට දුන්නේ අපි සිග්නල් දුන්නේ නැති හින්දා මෙයාලා මේකට ඇවිල්ලා තියෙන්නේ හරි ඉතින් ඔයාලට සිග්නල්ස් කීපයක් දෙනවා අපි දීලා ඔයාලට හරියටම ඊට පස්සේ දෙනවා මොනවද කියන්නේ කැන්ඩල්ස්ටික් පැටර්න් chart pattern ඒ ටික ඔක්කොම දුන්නාට පස්සේ ඇනලයිස් කරලා ගහලා පෙන්නන්න ඕනේ. ඒ ගහලා පෙන්නුවට පස්සේ තමයි මේ group වලට එන්න පුළුවන්. හරි. ඉතින් මේ badges වල ඕන කට්ටිය ඕන තරම් ඉන්නවා. join වෙන්න පුළුවන්. වැඩේ කරා යන්න පුළුවන්. හරිද? ඉතින් මේක ඇවිල්ලා මේ daily income ගන්න පුළුවන් එකන්නේ. දැන් සාමාන්‍යයෙන් ඔයා ඩොලර් 10කින් පටන් ගන්නවා නම් ලොකුම ප්‍රශ්නේ ඔයාලා කීයක් හොයන්න පුළුවන්ද කියන එක. ඊට පළවෙනි මාසේ අපි කියනවා ඩොලර් 10න් විතරක් කරන්න. හරි? ඩොලර් 10 විතරක් දාලා කරන්න. මොකද දැන් ඔයාට හරියටම සිග්නල් ටික හම්බ වෙනවා වෙලාවට කලාවට. හරි? ඔය ඩොලර් 10 ඔයාට කෝස් එක ඉවරට කලින් ඩොලර් 100 කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දාන සිග්නල් අපිට ෂුවර්ස් නේ. එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. විත්ඩ්‍රෝවල් ගන්න ප්‍රශ්නෙට ඔන්න මම උත්තරේ දුන්නා. බැංක් එකට ගන්න පුළුවන්. අර කෙලින්ම මේ අපිට බැංක් එකට ගන්න බෑ. නමුත් බැංක් එකට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ නැත්තම් මොනවද අපිට දෙන්න පුළුවන්. හරි? ඔයා earn කරන ඩොලර් 5 10 වුණා අපිට දීලා ඔයාට සල්ලි කර ගැනීම හැකියාවක් තියෙනවා. හරි? එතකොට දවසට ලිමිට් නැද්ද කියලා අහලා තිබ්බා. right? සාමාන්‍යයෙන් බිගිනර් කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා අපි එකවර හරි එකවර ෆියුචර් දානවා නම් ට්‍රේඩින් 3කට වඩා දාන්න එපා කියලා. හරි එකවර 3කට වඩා මොකද ඔයාලට කොහොමද 3කට වඩා දාන්න අමාරුයි ඩොලර් 10 account එකක් ඉන්න. දාන්න පුළුවන් ඩොලර් එක වගේ දාලා දාන්න පුළුවන්. හරි. නමුත් එතනදී අර මම කිව්වා සයිකොලොජි පාර්ට් එක ඔයාගේ ඩිසිප්ලින් ඒ ටික ඔක්කොම කියලා දුන්නාට පස්සේ තමයි ඔයාට ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් දැන් කෙනෙක් එනවා නම් මම කිව්වේ සති දෙකෙන් ඔයාට සාමාන්‍යයෙන් ඩොලර් 50න් එහාට අනිවාර්යයෙන් යන්න පුළුවන්. හරි. එතකොට ඊළඟ බැච් එක පටන් ගන්න දවස. හරි. දැන් ඊළඟ බැච් එක සඳ පටන් ගන්න හිටියේ. නමුත් සඳ කරන්න වෙන්නේ නැහැ බොහෝ දුරට. ඒ හින්දා අඟහරුවා තමයි හිතාගෙන ඉන්නේ. right? ඉතින් කැමති කට්ටියට join වෙන්න පුළුවන්. ඔය course එකේ විස්තර ටික ඔක්කොම දුන්නම. හරි. එතකොට signals එක සාමාන්‍ය මම දැනුවත් හොඳ courses තියෙනවා එකක් 37000 එකක් 25000යි. හරිද? මේ ඒ හින්දා තව ප්‍රශ්නයක් තියෙනවා ඒකට උත්තර දෙන්නම්. බයිනරි වල වගේ ඩොලර් එකට earn කරන්න ගාණක් තියෙනවද? මෙහෙමයි. ඔව් දැන් ඩොලර් 10ක් දාලා අපිට ඩොලර් 100ක් ප්‍රොෆිට් කරන්න බෑ. ඒ කියන්නේ එක ට්‍රේඩ් එකකට ඔයා ඩොලර් 10න් එන්ටර් වෙනවා නම් හරි. දැන් අපේ දෙන සිග්නල් එකත් එක්ක දැන් මගේ සිග්නල් එකට මම ඩොලර් 100ක් earn කරනකොට සාමාන්‍යයෙන් මම ට්‍රේඩ් එකකට USDT 500ක් දානවා කියන්නකො.
හරි 500ක් දාලා ඒ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක මම 100ක් 150ක් ගලවනකොට ඔයාට ඩොලර් 5ක් දැම්මොත් ඔයා ඩොලර් 10ක් දැම්මොත් ඔයාට ඒ සිග්නල් එකෙන් ඩොලර් 5ක් වගේ ගලවන්න පුළුවන්. හරි එතකොට ඔයාට මේකේ දැන් ලොන්ග් ටර්ම් කරන්න පුළුවන් ෂෝට් ටර්ම් කරන්න පුළුවන්. ෂෝට් ටර්ම් කරන එකට තමයි අපි ඩේලි ට්‍රේඩින් කියන්නේ. ඒ කියන්නේ ෆියුචර් ට්‍රේඩින්. දවසේ ට්‍රේඩින්. මේ ළඟ ගහලා ප්‍රොෆිට් කරන ඒවා. හරි. එතකොට දැන් ඔයා සාමාන්‍යයෙන් මං කියන්නේ ඔයාට ඩොලර් 10ක් ටාගට් එක තියාගන්න. 10ක් ඕනේ 5ක් තියාගන්නකෝ ඇවිල්ලා. ඔයාට තේරෙන්නේ ඩොලර් 5ක් කියන එක nothing. يعني ඩොලර් 5ක් කියන එක මේකේ nothing. හරි. එතකොට ඩොලර් 5ක් කියලා කියන්නේ දැන් අද USDT එකක් වටිනාකම රුපියල් 253යි. හරි. ඒ රුපියල් 1000කට එහා. හරිද? ඔයාට දවසට 10ක් හෙව්වොත් මදිද? ඔයාට දැන් ඇනලයිස් කරන්න නෑ මුලින්නේ. ඔයාට තියෙන සිග්නල්ස් ටිකට හරියටම ට්‍රේඩ් එක දාගන්න. හරියට ඉගෙන ගත්තට පස්සේ. ඉතින් එහෙම කරලා ඩොලර් 10ක් දවසට හෙව්වොත් හරි මම නිකන් හදලා කියන්නම්ගේ. ඩොලර් 10ක් වගේ හිතේ තියාගන්නකො. 10යි 253නේ අද. ඕක අපි හිතමුකෝ අඩු වුණා කියලා. 240ට විතර ගියා කියමු. දවසට 2400යි. දවස් 25ක් කරොත් එimhe 60000යි. මදිද? දැන් ඔයාලට මේක කරන්න ෆෝන් එක ඇතිනේ. හරිද? දැන් ඔයාලට මේක කරන්න මේකේ මුල් කාලේ කරන්න ඔයාලට කොහෙවත් ඉඳගෙන ඉන්න ඕනේ නැහැ. ලැප් එකක් දිහා බලා ඉන්න ඕනේ නැහැ. ඔයා data on එකේ තියාගත්තා නම් ඇති. ඇයි ඒ? group එකට මම signal එක දානවා. signal එක දැම්මට පස්සේ Binance app එකට ෆෝන් එකෙන් ගියා. අදාළ currency එක තෝරගත්තා. ඔයාලට තියෙන trade එක දැම්මා. අපි take profit එක ගැලවිලා යන්න loss වුණොත් ඒක කලින් ගැලවෙන්න loss වෙන්නේ නැතුව ගැලවෙන්න කියලා අපි තැන් දෙකක් දෙනවා. අපි කියනවා stop loss කියලා. හරිද? හරිද? ඔව් හරි. මම ඒකට උත්තරයක් දෙන්න ඊළඟට. එතකොට ඔයාලට දාලා පාඩු වැඩක් කරගන්න පුළුවන්. trade එක profit පිට ගැලවෙන්න දාලා ඔයාලට වාගේ වැඩක් කරගන්න පුළුවන්. ඒ ඔයා මේකේ පුරුදු වෙනකන් උදව්වක් විදිහට. හරි. එතකොට අපි කොහොමද සිග්නල් දෙනවා? ලයිෆ් ටයිම් සිග්නල් එක දෙනවා. නමුත් අර සිග්නල් එක මතම යැපෙන්න එපා කවදාවත්. ඔයත් මේකේ හොඳට එක්ස්පර්ට් ලෙවල් එකට එන්න ඕනේ. ඇවිල්ලා ඇනලයිස් සෙන්ටර් එකට මාස්ටර් සෙට් එකට එන්න ඕනේ අනිත් කට්ටියටත් උදව් කරන්න. එතකොට ඒ අනිත් කට්ටියට උදව් කරන්න ආපු කට්ටිය තමයි ඔය ගොඩක් ඉන්නේ 160 ගාණක් ඉන්න ඇනලයිස් එකේ. හරිද? ප්‍රශ්නයක් තිබ්බා. බයිනරි වල මිනිට් දාලා අප්පනවා නම් තියෙනවා වගේ ඩවුන්. ඔව් මේකෙත් බයි සහ සෙල් වල ස්ටොප් ලොස් දාලා ගලවන්න පුළුවන්. ටේක් ප්‍රොෆිට් දාලා ගලවන්න පුළුවන්. ලොස් එකකින් යනවා නම් අපි සාමාන්‍ය එන්ඩ වෙනකොටම ස්ටොප් ලොස් එකක් දෙනවා. මෙන්න මෙතනින් එහාට යනවා නම් ගැලවෙන්න දාන්න කියලා. හරි? දවසට කොච්චරලා කෝස් එක තියෙනවද කියලා අහනවා. අල්ලි සතියේට දවස් දෙකක් තියෙනවා. එතකොට මේ සති දෙකේ එක දවසකට පැය 3ක්වත් අඩුම යනවා. හරි? දැන් සාමාන්‍යයෙන් 7 මාට පටන් ගත්තාම අඩුම 10 මාර 11 වෙනවා එක දවසකට. ඒ කියන්නේ දැන් අද කතා කරන එක මෙතන 50ක් ඉන්නවා නම් ක්ලාස් එකේ 50ම කන්ෆර්ම් වෙන්න ඕනේ. එක්කෙනෙක්වත් අපහැදිලි තියාගෙන යන්න බෑ. ඔක්කොම ඉවරලා කතා කරපු ඔක්කොම පැහැදිලි නම් විතරයි ක්ලාස් ඉවර කරන්න. මොකද මේක eBay selling වත් ෆයිෝවත් නෙවෙයි. මේක හරියට කරන්න ඕනේ. කාලයක් යනවා ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. හරි? ඒ හින්දා වැඩ ටික හරියට ඉගෙන ගන්න ඕනේ. කෝස් ෆී එක අපි ටාගට් කරලා තියෙන්නේ 40000ට. හරිද? මේ එච්චර ගන්න නැහැ. මොකද එහෙම කෝස් එකකින් හම්බ කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක ට්‍රේඩ් එකක් දැම්මම ඇති දවසට. ඒ හින්දා 5000ට කරන්නේ. දැන් කෝස් එක මේ 8000ට තියෙන්නේ. හරි? 8000ට තියෙන්නේ මේ කලින් ආව කට්ටියත් ඉන්නවා. ඒක මේ ඩිස්කවුන්ට් එකක් දුන්නේ මෙතන ගොඩාක් අර මගෙත් එක වැඩ කරන කට්ටිය ඉන්නවා සහ ගොඩක් කට්ටිය මේ බයිනෑන්ස් කියලා දෙන්න කියලා කිව්වා. දැන් මෙතන ඕන තරම් ඇති අපේ ටීම් eBay එකේ ඉන්න ලිමිට්ලස් එකේ කට්ටිය. ඉතින් ඒකත් එක්ක මම සෞම්‍යත් එක්ක කතා කරලා තමයි මේක කරේ. සෞම්‍ය සහ මම තමයි කරන්නේ. ඉතින් තාමත් කෝස් එක 8000ට යන්නේ. හරි? 8000ට යන්නේ. නමුත් මේ අර මගෙත් එක හිටපු වැඩි පිරිසක් ඉන්න හින්දා සහ යාළගේ ඉල්ලීම් මත තමා කතා කරලා ඔය ගානට ගෙන ආවේ. ඉතින් ඒකේ අපි ලොකු ප්‍රොජෙක්ට් එකක් යනවා. ප්‍රොජෙක්ට් 5 කියන එක ඇතුලේ. හරිද? මේ ඉතින් ඒක අර වේල්ස්ලා කියලා කතා කරන්නේ මම කියන්න ප්ලෑන් එක. අපි අතුලට ආවම කතා කරමු. කොයින් බේස් එකත් හොඳයි. ඔව් කොයින් බේස් එක ගැනත් අපි වෙනම කතා කරනවා. කොයින් බේස් එක අනිවාර්යෙන් කතා කරන්න ඕන දෙයක්. මේ කොයින් බේස් එක අපි අර කොයින් රිසර්ච් එකේදී කොයින් බේස් එක ගැන A to Z කතා කරනවා. හරිද? ඉතින් ওই විදිහට තමයි යන්නේ. එතකොට ඉතින් කැමති කට්ටියට බලලා එන්න පුළුවන්.
ක්‍රිප්ටෝකරන්සි ෆීල්ඩ් එකේ ඔයාගේ අවසානයේ මේක කරගන්න පුළුවන් ආරම්භයත් එක්කම 2022 කරනකොට ලොකු වැඩක් කරගන්න පුළුවන්. හරිද? ඇනලයිස් කරන්න පුළුවන් මල්ලි. දැන් ඇනලයිස් කරන්න පුළුවන් කිව්වහම ඔයාට ට්‍රේඩින් view app එක. හරිද? ට්‍රේඩින් view එක ගන්න පුළුවන්. බෑ කියලා දෙයක් නෑ. හරි? ඉන්න මම ඔයාලට පෙන්නන්නම්. අපේ ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ ගෙදර ලැප් එක තියෙන්නේ. වැඩට ගිහිල්ලා ඇනලයිස් කරලා ගහන කොල්ලෝ ඉන්නවා. ඉතින් තමන්ගේ උත්සාහය උනන්දුව මත තමයි ඒක තීරණය වෙන්නේ. හරි? බෑ කියලා හිතුවොත් බෑම තමයි. කන්ටැක්ට් කරගන්න මම ඔයා ගෲප් එකේ ඉන්නවනම් මං ඉන්නවා ඇඩ්මින් විදියට. හරි? ඒක ඇති. එතකොට පන්සලේ බණ මඩුව වගේ වුණා එකපාරටනේ. ඔයාට පුළුවන් මෙන්න මේ ඇප් දෙක ගන්න. හරි? ගෲප් එකේ නැද්ද? රයිට්. එහෙනම් මම ඔයාට නම් එක දාන්නම්. 076යි 697යි 84යි 50. හරි? 076යි 697යි 84යි 50 WhatsApp එකක් දාන්න. සටර්ෂොක් එකට ආපු කොල්ලෙන් නේද? රයිට්. ඔක්කොම පැටලෙනවා. මාර අමාරුයි මේ කතා කරගන්නත් මේ මම බය හිටියද කරන්ට් ඇයි කියලා. උදේ ඉඳලා කරන්න තියෙන ඔක්කොම කරලා තමයි මේ ඔළුව එක්ක මොද කරගත්තේ. ට්‍රේඩින් view එකෙන් ඇනලයිස් කරන්න පුළුවන්. හරිද? ඉතින් මේවා පාවිච්චි කරන විදිය කියලා දෙනවා. මේ ගොඩක් වෙලාවට මේ ලැප් එක මගේ අතෙත් නෑ. ඉතින් මේ ෆෝන් එකෙන් තමයි මාත් කරන දේවල් ඔක්කොම කරන්නේ. හරි? චමිල මල්ලි. WhatsApp එකේ චමිල මල්ලි. හරි ඉතින් මේ එකම ඩිවයිස් එකේ අර Wi-Fi එකෙන් ගොඩක් ලොග් වෙලා තියෙන මේ ඔය මම ඇනලයිස් කරලා තියෙනවා තමයි මේ ඔය පේන ඉදි ගහලා. මමත් ඔය එහෙ මෙහෙ යද්දි වාහනේ යද්දි ඇනලයිස් කරනවා. හරිද? බෑ කියලා එහෙම එකක් නෑ. අපිට මේ වැඩේ උනන්දු විතරයි ඕනේ. right ඔය පේන්නේ. එතකොට මේකේ මේ වාඩි ටික විතරයි පේන්නේ ෆෝන් එකේ ඉඳලා. ඉතින් මේ ට්‍රේඩින් view එකට දාගෙන ඇනලයිස් කරන්න පුළුවන්. ඇනලයිස් කරලා Binance එකෙන් ට්‍රේඩ් එක දාගන්න පුළුවන්. හරි Binance app එක තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ෆෝන් එක හොඳටම ඇති. ඉතින් ෆෝන් එකෙන්ම හම්බ කරලා කම්පියුටර් එක ගත්ත හැකියි. හරි. බයිනරි එකේ තියෙන ඩොලර් Binance account එකට ගන්න පුළුවන්. ස්කිල් එක මල්ලි ෂෙයා තමයි කරන්නේ. මේ ස්කිල් එක sorry මේ ස්කිල් එකේ විකුණලා USDT වලට ගන්න තමයි තියෙන්නේ. හරි. right. right. එතකොට මේ ඔන්න ඔය ටික තමයි වෙන්නේ කොල්ලෝ. ඉතින් මම හිතනවා අවශ්‍ය ඩීටේල්ස් ටික ලැබුණා කියලා. මේ group එකේ මොනවද group එකේ chat enable කරන්න පුළුවන්. අර පිරමීඩ කාර්යොත් එක්ක බෑනේ මොනවද කරන්න. කොහෙන් ආවේ උන්ද මන් දන්නේ නැහැ ලින්ක් එක එළියට ගියෙත් නැහැ කවුරුත් දුන්නේ දන්නේ නැහැ. ඇවිල්ලා ඉතින් අර මාකටිං කරනවා යන්න එපා. ඔයාට මේ ක්‍රිප්ටෝකරන්සි හරියන්නේ නැත්නම් ඔයා වෙන මොකක් හරි එකක් හොයාගන්න. හරිද? ඒ කියන්නේ eBay selling කරන්න පුළුවන්, Fiverr freelancing කරන්න පුළුවන්, YouTube channel එකක් පටන් ගන්න පුළුවන්. TikTok එකේ හරි කමක් නැහැ content එකක් create කරලා සල්ලි හොයන්න බලන්න. පිරමීඩ් වලට යන්න එපා, referral වෙන ඒවා යන්න එපා. click තේරුමක් නැහැ බොරුවට අපරාධය වගේ කාලේ. අපිත් ඔක්කොම කරලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දන්නවනේ කට්ටිය ඉන්නවා. අපිත් එක්ක හිටපු උන් ඉන්නවා. හරිද? ඒ හින්දා මේ තේරුමක් තියෙනවා නම් අපි අද මේ වගේ ඒවා කරන්නේ නැහැ. එහෙනම් අපි ඒවට කතා කරනවා මිනිස්සුන්ට. හරිද? මේ ඔව් ප්‍රශ්නයක් ආවා. ඕන වෙලාවක පුළුවන් සාමාන්‍යයෙන් විනාඩි 10ක් වගේ ඇතුළත මල්ලි සෙල් කරන්න පුළුවන්. ඔයාගාව දැන් USDT 10000ක් තියෙනවනම් දෙන්න පැය භාගෙන් මම සෙල් කරලා දෙන්නම්. ඒ කියන්නේ ඕන තරම්
බයස්ලා ඉන්නවා ගන්න USDT නැතුව. හරිද? ඉතින් මේ ඒකත් එක්ක අපිට වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. right? මම රෙකෝඩ් එක ස්ටොප් කරන්න. ඕන කට්ටිය ගෲප් එකේ ඉන්න කට්ටිය මෙසේජ් එකක් දාන්න. නැත්නම් මම නම්බරේ දැම්ම 076යි 670 නම්බරේ මතක ගත්තා. 076 697යි 84යි 50. right? WhatsApp එකක් දාන්න. අපි සෙට් වෙලා ගේමක් ගහමු. හෝස්ට් එක පටන් ගන්න ඉන්නේ අඟහරුවාදා. හරිද? අඟහරුවාදා හවස තමයි අපි පවර් කට් නැති වෙයි කියලා හිතමු. right? එතකොට ඒ විදිහ බලලා පටන් ගමු. කට්ටිය එන කට්ටිය මට මෙසේජ් එකක් දාන්න. මම group එක enable කරන්න. පිරමීඩ කාර්ය හිටියොත් ඒවත් කියන්න එලවලා දාමු. හරිද? මේ හරි අනේ කොල්ල බෑ දැන් කට්ටියගේ මේ කාලය අපරාධනේ. ඔයා මට වෙන මෙසේජ් එකක් දාන්න නැත්නම් 62ක් බලා ඉන්නවා. ඌ මේ 69 ලක්ෂෙන් ඕක 7ක් ගිහිල්ලා අපරාධ. හරිද? normal සල්ලි ඩොලර් කරන්නේ කොහොමද? normal සල්ලි බං මේ බැංක් account එකකට දාහන් ඩොලර් කරලා දෙන්නම්. හරි? බයිනරි කරන්නේ නෑ මල්ලි. බයිනරි රිස්ක් එක වැඩි. ඉතින් කරන්න පුළුවන් ඩොලර් සාමාන්‍ය 20000ක්වත් account එකක් තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ. දවසට ඉතින් 50000ක් විතර හෙව්වේ හැකි. නැත්තම් චුට්ටක් අමාරුයි මේ ටික් ට්‍රේඩින් මිනිට් ට්‍රේඩින් මොනවද මේ පොඩ්ඩක් නෙවෙයි රිස්ක් එක හොඳට වැඩි. සහ හොඳටම කරන්න නම් accounts දෙක තුනක්වත් තියෙන්න ඕනේ අනිවාර්යෙන්. හරිද? සාමාන්‍යයෙන් රෙකෝඩ් දෙන්නේ නැහැ. නමුත් හදිසි අවස්ථාවක් කියලා කාට හරි සාධාරණ හේතුවක් මත මොකක් හරි වුණොත් රෙකෝඩ් දෙකක් දෙනවා. නැත්නම් ඊළඟ පල්ලෙහා වෙජ් එකෙන් තමයි කවර් කරගන්න පුළුවන්. මොකද එහෙම දෙන්නේ නැත්තේ එහෙම දෙන්න පටන් ගත්ත අපි බැජස් 7කට විතර දුන්නට පස්සේ ක්ලාස් එකේ 40ක් ඉන්නවා නම් 20යි එන්නේ. රෙකෝඩ් එකෙන් කවර් කරන්න බලාගෙන. ඊට පස්සේ කරන දේවල් හරියට කරන්න. දැන් මේක මම කියවනේ eBay selling වත් මුකුත්වත් නෙවෙයි. හරිද? මේ මොකද මේක හරියට විනයක් ඇතුව හරියට කරන්න ඕන දෙයක්. ඒ හින්දා අඩුම තරමේ Tamanට තමන්ගේ ක්ලාස් එකකටවත් එන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. සල්ලි හොයන්න කලින්. ඒ හින්දා අපි දැන් මම eBay selling නම් තියෙන මේ ඔක්කොම දෙනවා. මේ මොනවද වීඩියෝස් ඔක්කොම දෙනවා බලන්න කියලා. ප්‍රශ්නයක් නෑ. රිස්ක් එකක් නෑනේ. වැඩි වුණොත් account එකයි ආපහු ගත්ත හැකි. නැත්නම් account එක හැදුව හැකි. නමුත් trading එහෙම කරන්න බෑ. තමුන් ඔයාලා එනවා නම් සල්ලි දාලා එන්නේ. ඉතින් මේ සල්ලි වලට අපි වග කියන්න ඕනේ. අපි වගකීමක් ගන්න ඕනේ. රුපියල් 10ක් දැම්මත් ඒකට වග කියන්න ඕනේ. ඒ හින්දා මේ මිනිසුන් අමාරුවේ දාන්න බෑ. ඒ හින්දා තමයි රෙස්පොන්සිබල් වෙන්න ඕනේ. හරිද? එහෙම වෙලා කරගන්න පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය රුපියල් මං සල්ලි හොයන ගණන් කියන්න කැමති නෑ. මේ රුපියල් 2000 3000 කියන්නේ නැතිනම් මේකේ ඕන කෙනෙක්ට. අපි ෆියුචර් ට්‍රේඩින් පටන් ගත්තාම ඉතින් එන්න ප්‍රශ්නයක් නෑ. අපි ගේමක් ගහමු. ගොඩක් කට්ටිය ඉන්නවා. එක්ස්පීරියන්ස් කට්ටිය ඉන්නවා. මම ඉන්නවා. සෞම්‍ය ඉන්නවා. සෞම්‍ය කියන්නේ මගෙත් ගුරුවරයා කිව්වොත් හරි. සෞම්‍ය මල්ලි. හරිද? මේ ඉතින් ඕන වෙලාවක උදව් කරන්න ඉන්නවා. මේක ලයිෆ් ටයිම් මෑන් එකක්. මගේ ප්‍රොජෙක්ට් 5 කියලා 5 year plan එකකට යන්නේ. ඒක අපි අතුලට ආවට පස්සේ කතා කරමු. හරි. ඉතින් ඔච්චරයි. පෝස්ට් ෆී එක ඔන්න කිව්වා 5000යි. ලයිෆ් ටයිම් සිග්නල් ඒ ටික ඔක්කොම. ලැප් එකක් මල්ලි අනිවාර්යයෙන් නැහැ. මං ඉස්සෙල්ලා පෙන්නුවා ෆෝන් එකෙන් ඇනලයිස් කරලා කරන හැටි. පේමන්ට් එක බැංක් ඩිපොසිට් කරන්න පුළුවන්. රයිට්. අවශ්‍ය කට්ටිය මට ඉන්බොක්ස් මෙසේජ් එකක් කරේ මොකක් හරි එකක් දාන්න. එතකොට මම යාළුවට ඩීටේල්ස් ටික දෙන්නම්. සාමාන්‍යයෙන් ඔයා 5000ක් නේ ආයෝජනය කරන්නේ. 5000ක් කියලා ගත්තොත් මම ඒක හොයන්න යන කාලේ කියන්නම්. මට එහෙම කියන්න පුළුවන් මොකද මේක වර්ක් වෙන හින්දා. හරි. 5000ක් අපි බෙදුවොත් 250න් ගමුකෝ. මේ දවස්වල කොහොමද USDT ගණන්නේ? USDT 20යි. දවස් දෙකක් වගේ යයි රුපියල් 5000 යන්නේ. හරිද? ඉතින් එතනින් එහාට ප්‍රොෆිට්. හරි. මේක පොඩ්ඩක් නිකන් මැජික් එකක් වගේ ඇති. විශ්වාස කරන්න නැහැ කිය මට්ටමේ ඇති. නමුත් ඒක තමයි ඇත්ත. හරි. ඒ සාමාන්‍ය USDT 20ක් කියන්නේ nothing නේ. දැන් අපි ට්‍රේඩ් දානවා. දානින්ද කියන්නේ USDT 20ක් කියන්නේ නිකන් ගෑවෙන්නවත් නැත්තර. හරිද? easy cash ගන්න නැහැ කොල්ලෝ. මේ තනියෙන් කරන එකක් නෙවෙයි. ඒ හින්දා මේ easy cash ගන්න නැහැ. accounts වලට තමයි දාන්නේ. හරි. ඒවා පස්සේ කතා කරමු එහෙනම් ඈ. මොනවාරි ප්‍රශ්න තියෙනවා කියන්න. මේ දැන් පැය එකමාරක් කරා සෙෂන් එක. එහෙනම් හැමෝටම ජය වේවා. ක්‍රිප්ටෝ කරන්සි වලින් ගේමක් ගහ ගන්න ඕන කට්ටිය එන්න සාදරයෙන් ආදරයෙන් පිළිගන්නම්. ඇවිල්ලා අනිවාර්යෙන් උඩ දානවා. මොකද පරක්කු වෙන්නේ නැහැ ෆීල්ඩ් එකේ. හොඳ ගමනක් යන්න හොඳම ෆීල්ඩ් එකක්. හරිද? ඒ හින්දා මේක අවස්ථාවක් කරගන්න පරක්කු වෙන්න එපා. තවදුරටත් මොකද මේ කාලේ අපරාධයි. දැන් බොහොම පොඩි කොල්ලෝ ඉන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ඔයාලට අවුරුදු 5ක් ඇති හොඳ තැනක ඉන්න පුළුවන්. ඉගෙන ගන්න මයින්ඩ්සෙට් එකෙන් එන්න. හරි සල්ලි හොයන්න කලබල වෙන්න එපා. හොඳට ඉගෙන ගන්න හොඳ පොලිෂ් වෙන්න මේ ශාස්ත්‍රයේ. එතකොට ඔයාලට සල්ලි කියන එක නැති.
තව එකක් තමයි සල්ලි තිබ්බොත් තමයි සල්ලි හොයන්නත් පුළුවන්. ඒකත් මතක තියාගන්න. හරිද? හරි. ආයෙකට 17යි නේ මම. අම්මෝ ඉතින් අවුරුදු 5ක් විතරදී. හොඳයි ඉවසීමෙන් ඉන්න කලබල වෙන්න එපා. අනේ අයියේ මෙහෙමයි ගන්න එපා. ඒ හින්දා මේ වෙනවා අන්තිම එකේ ස්කෑම්ස් වලට යන්න එපා. බයිනරි හැම කරනවා නම් බොහෝම ඉවසීමෙන් කරන්න ඉගෙන ගන්න හොඳට. මේ බයිනෑන්ස් හැමදීම හොඳයි. මොකද ලෝ බජට් ලෝ කොස්ට් ලෝ ෆී හරි. මේ වේදනයි ජීවන තත්ත්වය ඇත්ත වල්ලි ෆොටෝ කරන්නද තව මාස 3ක් විතර යද්දී ඊට වඩා අමාරු වෙනවා. ඒ හින්දා මොකක් හරි ක්‍රමයක් හදලා තියාගන්න. ජොබ් එක නැති වුණත් බා රුපියල් 2000ක්වත් ගෙදරට આવත් අපිට කාලා ඉන්න පුළුවන් නේ. ලෝකයේ ඉන්නත් කාලා ඉන්න දැන් බඩු මිල යනවනේ. තව ට්‍රිලියන 3.0 ගානක් ගොඩ සල්ලි අච්චු ගහලා තියෙනවා. ඒ වගේ ප්‍රතිඵල එනවනේ. ඔයගේ ප්‍රතිඵල එනවා උද්දමනේ වැඩි වෙනවා. බඩු මිල ගණන් යනවා. ඉතින් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැති තැනට අපි වැඩ කර ගන්න ඕනේ. කිරි පැකට් එකක් 1000ට ගියා. මට රුපියල් 1000 කියන එක නතින්නම් මම බොඩවන්නේ. ගෑස් එක 5000ට ගියත් 5000 නතින්නම් මම ගන්නවා. හරි? ඒ හින්දා ඔයාලා ඒ තත්ත්වයට එන්න මේ රජයට බැලලවත් වැඩක් නැහැ. බැන්නට ආයෙ හැදෙන්නේ නැහැ. කවුරුත් හදන්න එන්නේ නැහැ. විශ්වාස කරන්න එපා කවවත් ආයෙ හදන්නත් බෑ. අපි හැදෙන්න ඕනේ. හරි? අපි හැදෙන්න ඕනේ. සල්ලි තිබ්බොත් ඕන රටක ඉන්න පුළුවන්. දැන් මේකේ ඔයා 30000ක 40000ක account එකක් හදන්න තියාගත්ත කියන්නේ අවුරුදු 5ක් යද්දි. අවුරුදු 5ක් කියන්නේ නැහැ. අවුරුදු 3ක් විතර කියන්නකෝ. ඔයාට ලංකාවේ ඉන්න බැහැ නම් ඔයාට ඕම ගියාගේ වෙන රටකට USDT ටිකක් කෙලින්ම කැනඩා වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩොලර් ලක්ෂයක් විතර තියෙනවා නම් කැනඩා වල ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඉන්වෙස්ට් කරලා PR එකත් එක්ක යන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. ඉතින් ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා නම් wallet එකේ balance එක ඕන රටකට ගිහින් ජීවත් වෙන්න පුළුවන්. මොකද අපි දන්නවා අපිට daily income එකක් එනවා කියන්නේ. nothing. හරිද? ඒ හින්දා කිසිම වෙලාවක සල්ලි කියන දෙයට බය වෙන්නත් එපා, යට වෙන්නත් එපා, සල්ලි නැහැ කියන්නත් හිතන්න එපා. ඔයාලට කොහෙන් හරි සල්ලි එනවා කියන මාර්ගයක් හිතන්න මට කොහෙන් හරි හම්බෙයි කියලා. එතකොට කොහෙන් හරි ඔයාලට මාර්ග හම්බෙයි. සල්ලි හම්බෙන්නේ නැහැ. හම්බෙන මාර්ගයක් හම්බෙයි. ඉතින් ඒ මාර්ගෙ හිමීට යන්න. අපි එක දවසින් දෙකෙන් සල්ලි හොයන්න බෑ. මම පටන් ගත්ත දවසේ මම එක කතාවක් ඉවර කරන්න. පටන් ගත්ත දවසේ මේ එතකොට ටිකක් සල්ලි තිබ්බා. ඉතින් මම eBay selling ආරම්භ කරනවානේ. ලක්ෂ 2ක ගත්තා කෙලින්ම මගේ සෞම්‍ය මල්ලිගෙන්. රයිට්? මොකද මං හිතුවා මට පුළුවන් වෙයි කියලා. හරිද? ඉතින් USDT 1000කට ආසන්න ප්‍රමාණයක් 1000කට ප්‍රමාණයක් කරන් එදා රෑම USDT 437ක් මට හොඳට මතකයි 437 loss. ඒ මං හිතුවා මට පුළුවන් කියලා. මේ දවස්වල මට බෑ. ඒ කියන්නේ මං කලබලයි. මමත් කලබලයි. හරි? ඉතින් මං පළවෙනි ට්‍රේඩ් දෙකෙන් මට 100 ගාණක් ආවා. මං හිතුවා රයිට් ඕකේ මේක තමයි ඒක කියලා කැලලා ඇරියා දෙපාරයි ගියේ. account එක liquid අර ටික ඔක්කොම ඉවරයි. මම සෞම්‍යයට ගිහම සෞම්‍ය කිව්වා කතා කරන්න එපා ඔයා මම ඔයාලට කිව්වා ඔක් කරන්න එපා කියලා. මට කතා කරන්න එපා ඔය ඕන දෙයක් කරගන්න. ඉතින් ආය දාලා මේ තමයි ආවේ. ඉතින් එහෙම දාන්න එපා කවුරුත්. හරිද? සල්ලි තියෙනවට දැම්මා එහෙම මොකුත් නෙවෙයි. මේ අර මං කිව්වේ වැරදිච්ච තැන. හරිද? එහෙම තමයි. මිනිස්සුන්ට වැරදෙනවා. ඉතින් අපි මේ වැරදිච්ච තැන්වල දන්න හින්දා මේ තමයි කියන්නේ පෙරියත වෙනවනේ. දැන් මම බලායිදී මේක 500ක් විතර එනවා කියන ට්‍රේඩ් එක. මම දන්නවා අම්මට සරි යකෝ ලක්ෂයක් නේද කියලා. මට එතකොට තව තණ්හාව හිතෙනවා. මම තව යමන් තව උඩට යමන් තව යමන් කියලා ඉන්නවා. බග් ගාලා එකපාරට පල්ලයට ගියොත් සදා සොත්ති එහෙම බෑ. ඒකයි මම කිව්වේ ට්‍රේඩින් සයිකොලොජි හදා ගන්න ඕනේ. විනය හදා ගන්න ඕනේ. එතකොට අපි දන්නවා මේ සීමාව විතරයි. මේක ලොස් වුණත් කමන්නේ මේ ලොස් වෙච්ච ගියමු දේ යන්න තියෙන සියලු දේ අනිත්‍යයි. ඒක ඔළුව හදා ගන්න ඕනේ. ඒක අපි හදමු. ඇතුළට ආවට පස්සේ එළියන හදන්න බෑනේ. හරි? ඉතින් එහෙනම් බොහොම ස්තුතියි කතා කරොත් මට එළිය වෙනකන් හරි කතා කර හැකි. මේ ඔයාලත් කාලා බීලා නැතුව ඇති. මේ මටත් හරි අමාරුයි කතා කරන්න. ඉතින් බොහොම ස්තුතියි. හොඳ කොල්ල ටිකක් ඉන්නවා කියලා හිතනවා. වැඩක් කරමු එකතු වෙලා ආදරෙන් එන්න කියලා ආරාධනා කරනවා. කැමති ඕන කෙනෙක්ට එන්න පුළුවන්. විවෘතයි. ගෲප් එක ඔන් කරනවා මම. පිරමීඩ කාර නැතුව ඕන මෙසේජ් එකක් දාපල්ලා. හරි? එහෙනම් බුත්සරණයි. ගොඩක් හොඳට හම්බ කරන්න හැම වෙලේම. ජයවා.